HTML කියපුවාම මේක ඇවිල්ලා අපි වෙබ් අඩවි හදන්න එහෙම නැත්නම් සංවර්ධනය කරන්න තමයි මේ ලැන්ග්වේජ් එක පාවිච්චි කරන්නේ. එතකොට HTML ගත්තාම මේකේ දිග නම ඒ කියන්නේ මේක දිගට තියෙන නමක් කෙටි කරලා තමයි මේ HTML කියලා විතරක් තියෙන්නේ. එතකොට මේකෙන් කියවෙන්නේ hypertext markup language කියන එක. ඒක තමයි කෙටි කරලා h අකුරයි t අකුරයි m අකුරයි l අකුරයි අරගෙන මේ ටික එකතු කරලා HTML කියන වචනේ හදලා තියෙනවා. එතකොට මේක ඇවිල්ලා වෙබ් පේජ් එහෙම නැත්නම් වෙබ් අඩවි හදාගන්න අපි පාවිච්චි කරන ලැන්ග්වේජ් එකක් තමයි මේ HTML කියන ලැන්ග්වේජ් එක. එතකොට මේකෙන් සාමාන්‍යයෙන් මේක ඇවිල්ලා අපිට සරලවම ඉගෙන ගන්න පුළුවන් ලේසිම ලැන්ග්වේජ් එකක් තමයි මේ HTML කියන ලැන්ග්වේජ් එක. එතකොට සාමාන්‍යයෙන් වෙබ් ඩෙවලොප්මන්ට් වලට අපි ඉස්සරම පටන් ගන්න මේ කියන HTML වලින් ඊට පස්සේ මේක තවදුරටත් දැන් ඇඩ්වාන්ස් කරගෙන යද්දි තමයි අනිත් දේවල් අපිට වැදගත් වෙන්නේ. PHP කියන ඒවා, CSS කියන ඒවා. තව ඉස්සරහට ගියපම ගොඩක් දේවල් මේ HTML වලට අදාළව අපි අපේ වෙබ් අඩවියක් නේ අපි හදන්න දැන් බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට ඒකට අදාළ දේවල් තමයි මේ ලැන්ග්වේජ් එක තුලින් ඉගෙන ගන්න. එතකොට මේකෙදි අපි එලිමන්ට් කතා කරනවා ගොඩක්. ඒ කියන්නේ අපිට ටැග්ස් තියෙනවා. මේ ටැග් වලින් තමයි අපි ගොඩක් දේවල් කරගන්නේ. මේවා පාවිච්චි කරලා තමයි මුළු වෙබ් අඩවියම අපි හදාගන්නේ. එතකොට මේකෙත් අපිට පාවිච්චි වෙන එලිමන්ට් ගොඩක් තියෙනවා සාමාන්‍ය ප්‍රධාන වශයෙන්. head මොනවද head එක කියයි ඊට පස්සේ body එක තව ගත්තම paragraph tag තියෙනවා h1 heading tag තියෙනවා මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. දැන් මේක තමයි බේසික්ම කෝඩ් එක. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තාම මේකේ අපි කෝඩ් කරද්දි දැන් ඉන්න ඕන එකක් තමයි මෙන්න මේ doc type කියන එක මොකක්ද කියලා. මේ doc type එකෙන් කියලා කියන්නේ අපි දැන් අලුත්ම HTML version එක තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ doc type HTML කියලා මෙතන use කරන්නේ ඒක. version 5 එක. මේක අපිට කෙලින්ම use කරනවා කියන්නේ තමයි මේ doc type HTML කියන එක දාගන්න අපි. මේක දැම්මේ නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මේක වැඩ කරනවා. ඒ වුණාට දැන් අලුත්ම version එකට අදාළව නම් අලුත් features ඇතිනේ මොන හරි. මේ features අපිට ගන්න පුළුවන් එක තමයි මේ doc type එකෙන් අපි සිද්ධ කරගන්නේ. එතකොට මේක සාමාන්‍යයෙන් කෝඩ් කරන්න අමාරු එකක් නෙමෙයි. අපිට පුළුවන් notepad එකක් පාවිච්චි කරන්න. තියෙන සරලම edit එකේ තියෙන notepad එක. මම මෙතන open කරගන්නම් new text document එකක්. මේ විදිහට මේකේ මම නම දෙන්නම් test 1 දැනට txt නේ තියෙන්නේ. මම මේක මෙහෙම තියලා මම ඉස්සෙල්ලා ප්‍රෝග්‍රෑම් එක හදා ගන්නවා මේකේ. මේ තමයි notepad එක. notepad එක ඊට පස්සේ මට කෝඩින් කරන්න පුළුවන්. අපි කෝඩින් කරන්න යද්දි ඉස්සරම දා ගන්න ඕන ටැග් එක තමයි දැන් version 5 පාවිච්චි කරනවා කියන්න නම් මෙන්න මේ අපි මේකට කියනවා කෝණික වරහන් කියලා. මේ කෝණික වරහන් ඇතුළත අපි ප්‍රෝග්‍රෑම් කරන්නේ මේ ටැග් එක දාගන්න මේක ඇතුළේ. එතකොට ඉස්සරවම මෙතන දාගන්න පුළුවන් කෙලින්ම අර කියන doc type එක type html ඊට පස්සේ අපි ප්‍රෝග්‍රෑම් එක අපි කෝඩ් කරගෙන යන්න පුළුවන් මේ විදිහට. ඉස්සරම අපි පටන් ගන්න html කියන ටැග් එකකින්. html පාවිච්චි කරනවා කියලා ඔන්න html ටැග් එක දාගන්නවා. ඊට පස්සේ මෙයාට තියෙනවා මෙයාගේ closing ටැග් එක. ඒ කියන්නේ මෙයා දැන් මෙතනින් ඕපන් දැන් සාමාන්‍ය අපි දන්නවා මේ වගේ බ්‍රේස් එකක් ගත්තොත් එහෙම නැත්නම් සංගල වරහණක් ගත්තොත් සංගල වරහණේ close එක අපි දක්වන්නේ මේ විදිහට. ඒ කියන්නේ මේකට start එකකුයි end එකකුයි තියෙනවා. ඒ වගේම තමයි අපි මේ පාවිච්චි කරන ටැග් එකේ HTML කියන ටැග් එකේ තියෙනවා closing ටැග් එකක්. එයාව අපි පෙන්නනවා මෙන්න මේ විදිහට. HTML කියලා මේ විදිහට පෙන්වනවා. මේ තියෙන open එක close එක වුණාම මෙයාගේ අර තිබ්බ ටැග් එකටම ඉස්සරහට // එකක් එනවා. මෙන්න මේ වගේ හදා ගන්න පුළුවන්. එතකොට මෙයාගේ closing එක මම දාගත්තොත් මෙතෙන්ද
ඔන්න ඉස්සරහට // එක දානවා. එතකොට දැන් මෙයා ඕපන් කරලා තියෙනවා මෙතනින් ක්ලෝස් කරලා තියෙනවා. ඊට පස්සේ මෙයාගේ ඇතුලේ තමයි අනිත් දේවල් එන්නේ. මේ තමයි සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකේ බොඩි එක දැන් හදලා තියෙන්නේ. තව අපිට ඇතුලේ කෝඩ් කරගෙන තියෙනවා මේ තියෙන්නේ ස්ටාර්ටින් එකයි එන්ඩ් එකයි තමයි මේ දාලා තියෙන්නේ. මේ තියෙන ස්ටාර්ටින් එක මේ තියෙන්නේ එන්ඩ් එක. ඊට පස්සේ අපේ කෝඩ් එක ගහන්න මේක අතරමැද. ඔය ටික තමයි යන්නේ. හරි අපි කෝඩ් කරගෙන යද්දි බලමු මේක. ඉස්සරවම HTML එක දාලා ඊට පස්සේ අපිට පුළුවන් heading එක දාගන්න. ඒකට අපි කියනවා head tag එක කියලා. head එක ඒකටත් අදාළව closing එකක් තියෙනවා. ඊට පස්සේ body එක. අන්න body එකේ open එක ඊට පස්සේ දාගන්නවා body එකේ close එක. හරි. දැන් දැනගන්න ඕන තවත් ප්‍රධාන කාරණයක් තමයි මෙන්න මේ body එකේ open එකයි close එකයි දාගත්තා. දැන් මේක ඇතුලේ දාන ඕන එකක්. ඒ කියන්නේ අපි type කරන ඕන එකක් මේ විදිහටම අපේ browser එකේ අපිට බලා ගන්න පුළුවන්. අපි දැන් සාමාන්‍ය දැන් මේ web අඩවි යන්නේ හදාගන්න. එතකොට මේක run වෙන්නේ browser එකක් හරහා. දැන් නිකන් මේක ඇවිල්ලා අපි ගහන කෝඩ් එක මේකේ output එක තමයි බලන්නේ browser එකක් කරා. ඒකට අපිට පුළුවන් මේ Bing එක පුළුවන් Google Chrome එක ඕන browser එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා ඉන්ටර්නෙට් යන්න පාවිච්චි කරනවා. එතකොට දැන් මේ ටික දාගත්තා. දැන් ඊට පස්සේ අපි දැන් මොකක් හරි ටයිටල් එකක් දෙනවා. ටයිටල් එකට කලින් මම මේක දාගෙන ඉන්නම් මෙතන. ඒක දාගත්තා. දැන් මේක මම සේව් කරනවා. save as මේ අපි ඉන්නේ තාම ඩෙස්ක්ටොප් එකේනේ. මම මේක මෙතනින් පෙන්නන්නේ නැහැ. මෙතනින් මම ස්ටෝර් කරනවා මේක .html කියලා. HTML වලිනුත් පුළුවන් ස්ටෝර් කරන්න මේක HTML ડોකියුමන්ට් එකක් විදියට. එහෙම නැත්නම් HTML කියන එකනොත් අපිට සේව් කරන්න පුළුවන්. මේ තියෙන්නේ දැන් අපි ගහගත්ත කෝඩ් එකට අදාළව HTML ડોකියුමන්ට් එක. මම දැන් මේක දැන් මෙතන ඔයාලට පේනවා මේ අයිකන් එකනොත් මේක දැන් මොකෙන්ද ඕපන් වෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. දැන් මම මෙතන හදලා තියෙන්නේ මේකේ Google Chrome එකෙන් ඕපන් වෙන්නේ. ඒ කියන්නේ normal default browser එක විදියට Google Chrome එක තමයි ඕපන් වෙලා ඉන්නේ. දැන් මම මේක ඩබල් ක්ලික් කරොත් මෙයාව ඕපන් කරගන්න පුළුවන්. දැන් බලමු එනවද කියලා හරියටම. Google Chrome එක. හරි ඕපන් වුණා. අන්න දැන් බලන්න පුළුවන්. දැන් අර අපි ගහගත්තු කෝඩ් එකට අදාළව. දැන් මේ තියෙන්නේ මම ගහගත්තු කෝඩ් එක මේ තියෙන්නේ මේකට අදාළව අවුට්පුට් එක. දැන් එතකොට දැන් මේ විදිහට තියන මට මේක බලන්න පුළුවන් මම මෙතන කරන වෙනස්කම් ඔක්කොම මේ පැත්තේ වෙනවද කියලා. ඔන්න දැන් මම මෙතන වෙනස් කරලා දැන් මේක දැන් මෙතන 2022 කියලා තියෙන්නේ. මෙතන අයින් කරනවා මම. Here we go කියලා. ඊට පස්සේ මම මේක save කරනවා. ඔන්න save කරා. ඊට පස්සේ මේක refresh කරනවා. browser එක refresh කරනවා. ඔන්න එතකොට දැන් මේ ගහගත්තු කෝඩ් එකට අදාළව output එක එනවා. Here we go කියලා. දැන් ඔයාලට පේනවා මෙතන test.html කියලා තමයි උඩින් මෙතන නම පෙන්නන්නේ. සාමාන්‍යයෙන් අපි මොකක් හරි වෙබ්සයිට් එකකට යනවා නම් අපි හිතමු YouTube කියලා. YouTube එක ක්ලික් කරගම මෙතන පේනවා YouTube කියන නේම් එක. අපි යන්නේ මොකේද කියලා. දැන් එතකොට දැන් මටත් ඕනේ මෙතන මගේ නම මාරු කරගන්න. ඒකට අපි කරන්නේ අපි මේකේ ටයිටල් එක දෙනවා. මේ
යන්නේ මොන ටයිට් මේ page එකේ මොකද title එක කියලා. ඒකට දාගන්න මම head එක ඇතුලේ මේ ඉන්නේ head එක ඇතුලේ අන්න head එක ඇතුලේ දාගන්නවා title කියලා. title එක open කරා ඊට පස්සේ එන්න නම දෙනවා මම 2022 A level ICT කියලා දෙනවා. ඊට පස්සේ මෙයාගේ closing tag එක මෙයාව copy කරා ඔන්න දාගත්තා ඉස්සරහට දැම්ම මෙයාගේ closing එක. දැන් හරි title එකක් දුන්නා. දැන් මම මේක නැවත වතාවක් save කරනවා. දැන් මේක refresh කරනවා. දැන් මොකක්ද උනේ? මෙන්න මෙතන දැන් page එකේ නම rename වුණා. 2022 A level ICT. මම දාගෙන තියෙන එක කොහෙටද? මෙන්න මෙතෙන්. title එක විදියට. ඒක ඒ විදිහටම ආවා. මේ තියෙන normal message එකක් විදියට. ඒ කියන්නේ මේ body එක ඇතුලේ තියෙන ටික. මම කව body එක ඇතුලේ අපි මොනවද type කරත් එයා print වෙනවා කියලා. දැන් මම මේ විදියට නිකන් මෙහෙ type කරගන්න ටික. ඊට පස්සේ මම save කරා මේක run කරනවා. දැන් බලා ගන්න පුළුවන් මෙන්න අර ටික ඔක්කොම මේ විදියට output එක බලන්න පුළුවන්. ඒ කියන්නේ body එක ඇතුලේ අපි මොනවද type කරන්නේ? ඒ ඔක්කොම මම කිව්වා print වෙනවා කියලා. අනිවාර්යෙන් දැන් මේ කරලා පෙන්නනවා ඒක. ඒක තමයි මේ print වෙලා පෙන්නේ. හරි. මේ තමයි අපි basic code එක. සරලවම මේක තමයි HTML ඉගෙන ගන්න යද්දී අපි දැනගෙන ඉන්න ඕනේ structure එක. ඉස්සරම දැනගෙන ඉන්න ඕනේ structure එක තමයි මේක. එතකොට දැන් අපිට තියෙනවා තව මේ මම කිව්ව element තියෙනවා කියලා. elements කියලා කියන්නේ අපි මේකේ පාවිච්චි කරන tag වලට. දැන් අපිට පුළුවන් මේ here we go කියන එක නිකන් දාන්න නැතුව මෙයාව තව පොඩ්ඩක් ලස්සන කරලා එහෙම නැත්නම් decoration එකක් දාගෙන output කරගන්න පුළුවන්. ඕනනම් අපිට පුළුවන් මෙයාව මේ විදිහට මේ වගේ italic කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් underline කරලා ගන්න පුළුවන්. තව එක එක දේවල් කරලා මෙයාව ගන්න පුළුවන් output එකක් විදිහට. දැන් මම මෙතන නිකන් මෙයාව මෙහෙම දාගන්න නැතුව මම පොඩ්ඩක් මෙයාව italic කරලා දාගත්තොත් එහෙම italic කරනවා කියලා ලොකු දෙයක් නැහැ. I අකුර දාන්න විතරයි තියෙන්නේ. ඒ tag එකේ පාවිච්චි කරන නම තමයි නමට අදාළව පළවෙනි අකුර විතරයි පාවිච්චි වෙන්නේ. ඔන්න එයාගේ close එක දාගන්නවා. හරි. ඔන්න italic එකට අදාළව open එක තියෙනවා, close එක තියෙනවා. ඔන්න අතරමැද මගේ වචනේ තියෙනවා. මම මේක save කරා. control S එක ඔබලා මෙන්න ආවා දැන් මේක here we go කියලා italic වෙලා. ඒ මොකක්ද උනේ? දැන් මෙතනින් හරිනේ දැන් කෝඩ් එක ගහලා තියෙනවා italic වෙන්න කියලා. එහෙනම් italic වෙලා output එක එනවා. දැන් මෙයාවම කෝඩ් කළා මම යටින් දාගන්නවා. මෙයාව අන්ඩර්ලයින් කරලා u කියලා දානවා. අන්ඩර්ලයින් කියන්නේ පාවිච්චි කරන වචනේ පළවෙනි අකුර u. එහෙනම් u කියන ටැග් එක දාලා මේ විදිහට ගන්නවා. මොන දැන් එනවා අන්ඩර්ලයින් here we go කියලා දෙපාරක් එනවා. දැන් මෙතන මම මෙතන කෝඩ් ලයින් දෙකකට ගහුවට මේකේ ආවේ නැහැ කෝඩ් ලයින් දෙකකින්. ඒ කියන්නේ අපිට කොච්චර අපි කෝඩ් ප්‍රමාණයක් ගහුවත් වැඩක් නෑ අපිට නිව් ලයින් එකකට යන්න බැහැ. නිව් ලයින් එකක් යන්න අපි පාවිච්චි කරන කෝඩ් එක තමයි එයාගේ ක්ලෝසින් එකක් නැති ටැග් එකක් br කියන එක. br කියන ටැග් එක දාගෙන අපි නිව් ලයින් එකකට යනවා. දැන් මම මේව සේව් කරලා රන් කරලා පෙන්නවුවොත් ඔන්න ආවා එක ලයින් එක හිටපු එක දැන් ලයින් දෙකකට. මේ විදිහට තමයි එන්නේ. ඊට පස්සේ සාමාන්‍ය මේ ගත්තේ මම ටැග් දෙකයි ඉටැලික් එකයි අන්ඩර්ලයින් එකයි විතරයි. ඊට පස්සේ දැන් මට මේවා පොඩ්ඩක් තදට ගන්නවා. බෝල්ඩ් කරලා. එහෙනම් අපිට බෝල්ඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. B කියන ටැග් එක. මේවා අයින් කරගත්තා ඔන්න B ආවා. B ගේ ක්ලෝසින් එක දාගත්තා. මේ BR එකේ කියවෙන්නේ break කියන එක. එතකොට මේ break එකක් සිද්ධ වෙන්නේ පළවෙනි එක්කෙනා print කරාට පස්සේ ඔන්න break වෙනවා. ඒ කියන්නේ ඊළඟ ලයින් එකට යනවා. ඊට පස්සේ මේ අතරමැදින් තව පාරක් break කරලා තිබ්බොත් ඒ විදිහට දාන තැනින් break කරලා ගන්නවා. BR tag එක තමයි අපි break කියන එක short කරලා කියන්නේ BR. එතකොට මේකට අදාළව end code එකක් නැහැ. ඒ කියන්නේ අර end කරන එකක් නැහැ. මේ වගේ ඉරක් ගහලා BR කියලා දාන්නේ නැහැ අපි. start එකක් විතරයි තියෙන්නේ. ඒකත් මතක තියාගන්න වැදගත්ම කොටස.
දැන් මම මේක රන් කරලා පෙන්නවුවොත් ඔන්න සේව් කරා. හරි දැන් එනවා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මම පොඩ්ඩක් ලොකු කරා මේක පේන ස්ක්‍රීන් එකේ සයිස් එක. අකුරු ලොකු වෙලා නෙමෙයි තියෙන්නේ මම මේ zoom in කරලා තියෙන්නේ. here we go කියලා ඉටැලික් වෙලා තියෙනවා. here we go කියලා අන්ඩර්ලයින් වෙලා තියෙනවා. here we go කියලා බෝල්ඩ් වෙලා තියෙනවා. මේ අනිත් වඩා තද පාටින් ඇවිල්ලා තියෙනවා. ඔය වගේ ඔය ඇවිල්ලා අපි සාමාන්‍ය අපිට වැදගත් වෙන ප්‍රධානතම ටැග්ස් ටිකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් මේ ඔක්කොම දාගෙන අපි සාමාන්‍ය මාතෘකාව දාගන්නවා. මොකද්ද අපිට එන්න ඕනේ මාතෘකාව කියලා? අපි මාතෘකාව දාගන්නවා. අපිට මාතෘකාව දාගන්න පුළුවන් header කියන header. එහෙනම් නැත්නම් heading කියන tag එකේ. ඒක අපි පාවිච්චි කරන්නේ අකුරු දෙකයි අකුරක ඉලක්කමකුයි. h කියන tag එක තමයි පාවිච්චි කරන්නේ. එතකොට මෙයාගේ h කියලා දාලා කොච්චර size එකක්ද කියන්නේ? මෙයාගේ size 6ක් තියෙනවා h කියන tag එකටත් දාලා size 6ක් තියෙනවා. h1 h2 h3 ඔය විදිහට ගිහිල්ලා h6 දක්වා එනවා. මේකේ දැන් size එක කියන්නේ h6 නෙමෙයි ලොකු මේක h6 තමයි පොඩි මේක. ඒ කියන්නේ විශාල මේකේ ඉඳලා කුඩා මේකට දක්වා තමයි මේකේ ස්ටෝර් වීම සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් h1 h2 මේ කියන්නේ මෙයාගේ size එක අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ විශාලතම එක්කෙනා ඉඳන් කුඩාම එක්කෙනාට. h1 තමයි ඒතකොට විශාලතම tag එක. හරි දැන් h1 කියලා දාගන්නවා මෙතනින්. එයාගේ closing එක දාගන්නවා. අන්න closing එක හරි. දැන් මෙතනින් දාන්න පුළුවන් මට welcome to class කියලා. මේ විදිහට දාගත්තා දැන් තියෙන මේක h1 කියන tag එකක් ඇතුලේ. දැන් මේ tag එකට අදාළව අපි run කරලා බැලුවොත් මේක save කරලා ඔන්න run කරා. දැන් ඔයාලට පේනවා h1 මොකද්ද size එකකින් ඇවිල්ලා තියෙන්නේ දැන් මේක. ඔන්න normally තියෙන ගාන මේ තියෙන්නේ අපි දැන් h1 කියන එකෙන් ගත්තට පස්සේ එන output එක. දැන් එතකොට මෙතන bold වෙලත් ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ spaces උත් තියෙනවා මම දැන් මේ කොහොමද spaces තියලා නැහැ. දැන් මෙතන space එකක් තියලා කියලා ඔයාලට හිතෙනවනම් මම මේක අයින් කරනවා. ඔන්න දැන් space මොකුත් නැහැ. ඔන්න නැවත save කරා. දැන් මේක run කරනවා. ඒ කියලා කිසිම වෙනසක් වුන්නේ නැහැ. welcome to class කියන එකේ උඩින්. එතකොට දැනගෙන ඉන්න ඕනේ ප්‍රධාන කාරණයක් තමයි මේ කරන දෙයට අදාළව. ඒ කියන්නේ h1 tag එකක් අපි හැදුවොත් එහෙම h1 එක කෙනා උඩිනුත් ඉඩක් තියාගන්නවා යටිනුත් ඉඩක් තියාගන්නවා. එතකොට මේ ඉඩ කියන එක සාමාන්‍යයෙන් අපි ලයින් එකක් අතර තියෙන උසක් තමයි මෙතන තියෙන්නේ. දැන් මෙතනත් එක ලයින් එකකට දාලා මෙතන තියෙන තව ලයින් එකකට අදාළව ඉඩ තමයි අරගෙන තියෙන්නේ මේ. දැන් හරි. ඒතර බෝල්ඩ් කරගත්ත එක කරා. ඊට පස්සේ ඉටැලික් කරා අන්ඩර්ලයින් කරා h1 tag එක මේ විදිහට පෙන්නනවා. h1 tag එකට අදාළව මොනවද දෙන්නේ කියලා තව බලමු. h2 tag ඒ tag ටික කතා කරලා. මේවා මම කොපි කර කර වෙනස් කරනවා. h2 කියන එකට h2 එක ඊට පස්සේ h3 එක මේ විදිහට කිහිපයක් මම පෙන්නන්න අනිත් ඒවාත් ඒතර ඔහොම එන්න එන්න අඩු වෙගෙන යනවා. දැන් මේක මම print කරත් හෙලත් මේකේ පෙන්නවොත් එහෙනම් මේ තියෙන්නේ h1 එක h2 එක h3 එක. දැන් ඔයාලට පේනවා size එක අඩු වෙලා තියෙනවා. වෙන මොකුත් දාලා නැහැ. මේ h1 කියන tag එකට අදාළව එන size එක තමයි මේ තියෙන්නේ. අපිට මේක වෙනස් කරගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. normally මෙතන size එකට අදාළව තමයි output එන්නේ. එතකොට මේ තියෙන size 3ට අදාළව මේ තියෙන 2ට අදාළව මේ තියෙන්නේ h1 කියන එකට අදාළව. ඊට පස්සේ මම කෙලින්ම size 6 පෙන්නන්න. h6
H6 හරි දැන් මේක බැලුවොත් එහෙනම් අපි රන් කරලා සේව් කරා රන් කරා ඔන්න දැන් එනවා H6 තමයි අඩුවෙන්ම තියෙන සයිස් එක by default එන විදිහට අඩුවෙන්ම තියෙන සයිස් එක තමයි H6 කියන ටැග් එක. එතකොට මේ තියෙන H1 H2 H3 H6 ඔය අතරමැද අනිත් වැලියු දෙක තියෙනවා. මේ කොටස තේරුණාද? මේ ටැග් ටික දැනට තේරුණාද? සඳහන් තේරුණාද? සඳලි ඉන්නව නේද? හරි ලැප් එකේ නේද ඉන්නවා? හරි දැන් මේකේ මේ පාඩමේ තියෙනවා දැන් කිව්වට මේකෙන් වෙන්නේ මොකද්ද කියලා එහෙම මතකෙ හිටින්නේ නැහැ සාමාන්‍යයෙන්. අනිවාර්යෙන් අපි කෝඩ් කරලා බලලා ප්‍රැක්ටිකල් එකත් එක්ක බැලුවොත් තමයි අනිවාර්යෙන් මතක හිටින්නේ. දැන් මේ විදිහට මම දාගෙන දැන් පෙන්නව මේකේ මේ විදිහට පෙන්නවි දැන් මේ දෙක කම්පෙයාර් කරලා බලලා අපිට ඉගෙන ගන්න පුළුවන්. මම දැන් මේ දාපු ටැග් ටිකට අදාළව තමයි මෙන්න මේ ස්ක්‍රීන් එකේ තියෙන අවුට්පුට් ටික ඇවිල්ලා තියෙන්නේ. දැන් මේකේ නෝට් එක දාගන්න මේ විදිහට. බේසික් පොත තියෙනව නේද? ඔව් තියෙනවා. HTML කියලා දාගෙන ඊට පස්සේ අර මූලික මේකේ තිබ්බ දේවල් ටික ඒකේ තියෙන දේවල් ටික සිංහලෙන් දාගන්න HTML යන්න හිතේම hypertext markup language ඒ කියන්නේ HTML කියන්නේ මොකද්ද කියන එක. වෙබ් අඩවි සංවර්ධනය සඳහා යොදා ගන්නා භාෂාවක් ලෙස මෙය යොදා ගනී. ඔව්වා තියරි ඔය විදිහට නම් අහන්නේ නැහැ. ඔය මොකුත් අහන්නේ නැහැ. ඒක නිසා අපි දැනගෙන ඉන්න අනිවාර්යෙන් අර ප්‍රැක්ටිකල් කොටස ඔයාලට මේ PHP කනෙක්ට් කරන තැනට දක්වා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් තියෙනවා මේකේ. සම්පූර්ණව තියෙනවා. මේක ඇත්තටම ලේසි පාඩමක් අර මේ Python වගේ යන එකක් නෙමෙයි. මේක ගොඩක් ලේසි. ප්‍රෝග්‍රෑමින් වගේ තමයි. ගොඩක්ම ලේසි ලැන්ග්වේජ් එකක්. හරිද? නෝට් එක දාගත්තද? ඔව්. මේ කොටස් දෙකම දෙවෙනි එක දෙවෙනි. මොකද ලියාගත්තේ? HTML කියන එකේ තේරුම විතර. ඊට පස්සේ දාගන්න HTML වෙබ් අඩවි සංවර්ධනය කිරීම සඳහා යොදා ගන්නා භාෂාවකි. එතකොට අයිල් දාගන්න වෙබ් අඩවියක ඇති ව්‍යුහය මෙමගින් විස්තර කළ හැකිය. ඊට පස්සේ හරිද ඒ ටික? ඔව්.
මේ බේසික් කෝඩ් එක දාගන්න sample simple html කෝඩ් එක කියලා. ඕක දාගෙන ඊට පස්සේ මේ සාමාන්‍යයෙන් දාගද්දි මේ පැත්තේ ඉඳ තියාගන්න පොඩ්ඩක්. මේ වගේ ඩිස්ප්ලේ එක ඇඳලා මේක ඩිස්ප්ලේ එක විදිහට දාගන්න. page title එක ඊට පස්සේ my first heading කියලා දාගන්න. ඊට පස්සේ මෙතනින් පොඩි ස්පේස් එකක් උඩින් තියාගන්න. යටින් මේ වගේ ස්පේස් එකක් තියලා තමයි මේක දාගන්න ඕනේ. ඊට පස්සේ paragraph එකක් තියෙන්නේ. my first paragraph. ඔය විදිහට දාගන්න output එක. මේ කෝඩ් එකට අදාළව එන output එක මොකක්ද කියලා ඔය කෝඩ් එක ලියන තැන මෙහා පැත්තෙන් ලියාගන්න. ඇඳගන්න මේ විදිහට. ඉවරලා කියන්නේ හරිද? හරි. මේකෙත් දාලා තියෙනවා මොනවද මේ කියන්නේ මේකේ මේ ප්‍රසන්ටේෂන් එකම දාන්නම් ඔයාලට. මම හිතන්නේ දැම්මත් වෙන්නද ගෲප් එකට. තිබ්බ නේද මේ ගෲප් එකේ මේක මම දාලා. දැක්කේ නෑ. හරි මම තව පාරක් දාන්නම් මේක. එතකොට අපිට මේ එලිමන්ට් එකක් කියන්නේ මොකක්ද කියලා වැදගත් වෙනවා ඊට පස්සේ. එතකොට මේ එලිමන්ට් එකක් කියන්නේ මොකක්ද කියලා දාගන්න මේ ඉංග්‍රීසි තුලින්ම ලියාගන්න මේ වචනේ එලිමන්ට් කියලා. HTML එලිමන්ට් එකක් අපිට starting tag start tag some content and end content මේ විදිහට. එන්න මේ වගේ එක්සැම්පල් එකක් දාගන්න කෙලින්ම. එලිමන්ට් කියලා දාලා එලිමන්ට් වල උදාහරණ. මේක starting කියලා දාගන්න. මේක end tag එක start tag end tag ඊට පස්සේ මෙතන තියෙන්නේ content එක. මේ විදිහට දාගන්න.
මම මේක කරගෙන යන්න. ඒතකොට ඔයාලා මේ රෙකෝඩ් එක බලලා හරි නෝට් එක හදාගන්න පුළුවන් නේද? නැත්නම් ඉන්න එක තේරුම් නැහැ. හා දර මේ විදිහට අපිට එලිමන්ට් කියන මොනවද කියලා ඉගෙන ගන්න පුළුවන්. සාමාන්‍ය ටැග් නේම් කියලා කියන මේකට එලිමන්ට් වලට අදාළව අපි දාගෙන යන්නේ ටැග් විදිහට. එතකොට මේ ගොඩක් අපි දාගන්න ඔක්කොම ටැග් කියලා කියන උසුලන. සිංහලෙන් කියන උසුලන කියලා මේ ටැග් තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ br කියන ටැග් එක simple letters වලින් පාවිච්චි කරන මේක br කියලා. මේකෙන් තමයි line එක break කරලා ගන්න. එතකොට මේ break tag එකට මේක break tag එක මේක short කරලා තමයි br කියලා අපි කියන්නේ. මේකට ඇවිල්ලා closing tag එකක් නෑ. අපි දැන් කලින් කතා කරපු ඒ වගේ තිබ්බා html open එක ඊට පස්සේ තව මොනවද තිබිලා අවසාන තිබ්බා html closing tag එක. දැන් එතකොට මෙන්න මේකේ මේ වගේ closing tag එකක් බලාගන්න නෑ open එක විතරයි. ඒ වගේම තියෙන තව එකක් තමයි HR කියලා තියෙන තව tag එකක්. ඒ කියලා කියන්නේ HR කියලා කියන්නේ horizontal line එකක්. ඒ කියන්නේ මෙන්න මේ අතර තියෙන දිග මේ වගේ ඉරක් තියෙන තනි ඉරක් මොකක් හරි අපිට කියන්න පුළුවන් HR කියන tag එකෙන් output කරගන්න පුළුවන් tag එක කියලා. මේක පෙන්වන්න ඕනම HR එකට අදාළව. හරි මේ ටික මම අයින් කරනවා දැනට. normally HR කියලා දාගන්නවා. HR save කරා refresh කරා. දැන් ඔයාලට පේනවා මෙතන මේ තියෙන්නේ ඔය කියපු ඉර. මේක තමයි මේ වැදිලා තියෙන්නේ. normal පොඩි ඉරක් තියෙන්නේ මේක. HR tag දෙකක් දාගත්තා. දැන් refresh කරලා බලුවොත් මෙතන ඉරි දෙකක් බලා ගන්න පුළුවන්. මේ වගේ තමයි යන්නේ. දැන් මෙයාගේ closing tag එකක් නැහැ. දැන් මෙතෙන්ද මම අර කියපු br tag එක දාගත්තොත් ඔන්න br එකක් දාගත්තා save කරා. හරි ඔන්න දැන් ඒ අතර ස්පේස් එකක් තියෙනවා දැන්. මේ තියෙන්නේ ස්පේස් එක. දැන් මෙතන මම තව දාගෙන ගියොත් එහෙම බලා ගන්න පුළුවන් බ්‍රේක් කරනවා. ලයින් එක බ්‍රේක් කර කර අපිට පෙන්නනවා. දැන් තවත් ස්පේස් එකක් ආවා. මේ වගේ බ්‍රේක් කරගන්න පුළුවන් අපිට br tag එකක් පාවිච්චි කරලා. සාමාන්‍යයෙන් අපි ලියන වචනේ ඕන දෙයක්. يعني මොකක් හරි වාක්‍යයක් ලියනවා නම් advanced level මේ වගේ තියෙනවා. දැන් මේ වචන දෙක අපි බැලුවොත් එහෙම අපිට එන්නේ මේ විදිහටනේ. දැන් මට ඕනේ level කියන කෑල්ල පල්ල line එකෙන් ගන්න. ඒ කියන්නේ මෙයාව ගන්න ඕනේ යටට. දැන් මෙයාව මේ විදිහට නිකන් යටට ගත්තා කියලා එයාව ඔන්න මම save කරා. run කරලා බැලුවොත් ඒත් මේ විදිහටම තමයි එන්නේ. මොකද මෙයා අපි කොච්චර පහළට ලිව්වත් එයා වෙන්නේ එක line එක එක දිගට තමයි බලා ගන්න පුළුවන්. මේ විදිහට බැලුවොත් මම මේ line දාගෙන මම මේක save කරලා run කරලා පෙන්නන්නම්. ඒත් පෙන්නනවා ස්පේස් එකක් තියෙනවා පොඩි. ඒ අර මම මැදින් තියාගත්ත ස්පේස් එක. එහෙම නැත්තම් මේකේ ඒත් වෙන්නේ අපිට දැන් මම මෙතන කොච්චර line පළලට ගත්තත් මේක එන්නේ එක දිගට. දැන් මට මෙහෙම නෙමෙයි අවශ්‍ය. මේ විදිහට තියාගෙන මේක පහළට ගන්න ඕනේ මේ output එකේ. output එකේ තමයි ගන්න ඕනේ. එහෙනම් මම මේ අතරමැදට දාගන්නවා br tag එක. br කියලා දාගත්ත save කරා run කරා. ඔන්න දැන් කැඩිලා ආවා line දෙකට. දැන් මේ advance කියන එකේ මෙතන තව br එකක් දාගෙන මම දාගන්නවා A level කියලා මෙහෙම. save කරලා run කරොත් මම එනවා දැන් ඊළඟ line එකෙන් A level කියන එක. මේ ඔක්කොම මම ලියාගෙන තියෙනකොට එක දිගට ලියාගෙන තියෙන ඒකට output දැන් මම break කරලා තියෙන්නේ මේ මැදින් line break කරලා ඒකෙන්ද මෙතන බලා ගන්න පුළුවන්. ඔය විදිහට තමයි ඔය tag ටික ක්‍රියාත්මක වෙන්නේ. දැන් මෙතන හැමතැනම පේනවා වගේ tags තමයි පාවිච්චි කරලා තියෙන්නේ.
එතකොට තව අපිට තව තියෙනවා ටැග් ගොඩක්. සාමාන්‍ය මේක තමයි ඒතොර HTML එකක ස්ට්‍රක්චර් එක එහෙම නැත්නම් view එක ගත්තොත් මේ විදිහට තියෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලා ලියාගත්ත කෝඩ් එකේ තියෙන්නේ ඒ ටිකම තමයි. මේකේ හිස්ටරි එක ගත්තොත් එහෙම මේ විදිහට 1989 ඉඳලා 2017 දක්වා මේකේ එක version විදිහට අලුතෙන් මේක ඒකේ තිබ්බ errors අනම්ම ඔක්කොම අයින් කර කර අලුතෙන් හදලා අලුත් features add කරලා තියෙනවා. එතකොට අපිට notepad එකක හරි text editor එකක හරි අපේ මේ coding එක කරගන්න පුළුවන්. දැන් අපි code කරන්නේ notepad එකක. normally laptop එකකටම එන notepad එකේ තමයි මම code කරගෙන යන්නේ. දැන් ඊට පස්සේ ඒක අපි මේ විදිහට save කරන්නේ html.html කියන එකකින්. එහෙම නැත්නම් අපිට පුළුවන් .htm කියන එකනොත් save කරන්න. දැන් මේ දෙකම HTML එකට අදාළව extension එකක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැත්නම් අපි දන්නවා මොකක් හරි text file එකක් නම් අපි ඒකේ අගට තියෙනවා දකිනවා txt කියලා. presentation එකක් නම් pptx කියලා දකිනවා. ඒ වගේම HTML එක නම් අපිට දකින්න තියෙන්නේ html කියලා එහෙම නැත්නම් htm කියලා. ඔය ටික තමයි තියෙන්නේ. හරි. මේ තමයි බේසික්ම ටැග් ටික. අපිට අවශ්‍ය වෙන බේසික්ම ටැග් ටික තමයි මේ තියෙන්නේ. මේ තියෙන heading tag ටික. මම අර පෙන්නව h1 එකේ ඉඳලා h6 එක දක්වා. h1 තමයි විශාලතම එක. මේ තමයි කුඩාම එක. ඊට පස්සේ paragraph tag එක ගත්තම අපිට ඕනම ඡේදයක් දාගන්න පුළුවන් paragraph tag එක ඇතුළට. ඒකේ දාන්න තියෙන p කියලා open එකයි p එකේ close එකයි මේ අතරමැද ඕන විදිහකට type කරන්න පුළුවන්. එයාව අපිට ඒ විදිහටම output එක බලා ගන්න පුළුවන් ඊට පස්සේ. මම මේ tag ටික කතා කරලා output එකක් කරලා පෙන්නන්නම් මේකේ. ඒ කියන එක අපි පාවිච්චි කරන්නේ link එකක්. එහෙම නැත්නම් hyperlink එකක් ගන්න තමයි අපි මේ a කියන එක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ I කියන එක italic, U කියන එක underline කිව්වා, B සහ strong කියන දෙකම පාවිච්චි කරනවා bold කරන්න. strong සහ bold කියන එක දෙකම පාවිච්චි කරනවා bold කියන process එක සිද්ධ කරගන්න. හරි මේ ටිකට අදාළව මම practical ටික කරලා පෙන්නන්නම්. හරි දැන් ඉස්සරහම අපි බලන්න ඕනේ h tag ටික බැලුවා. මම තව පාරක් h tag ටික දාගෙන පෙන්නන්නම්. h1 තියෙනවා. දැන් මම මේකේ කෝඩ් කරන එක නවත්තලා මම ගන්නවා වෙන edit එකක්. ඔයාලා මේ notepad එකේ කෝඩ් කරලා ගන්න answer ටික. හරි මේ තියෙන්නේ මම කෝඩ් කරන්න පාවිච්චි කරන අර notepad එක වගේම තමයි මේකෙත් තියෙන්නේ. හැබැයි මේකේ තව පොඩ්ඩක් අපිට ප්‍රෝග්‍රෑමින් කරගෙන යන්න පහසු වෙන්න හදලා තියෙන idea එකක් තමයි මේක. මේකට කියන්නේ Visual Studio Code කියලා. මේක ඩවුන්ලෝඩ් කරලා මේකෙනත් කෝඩ් කරගන්න පුළුවන්. මම ඉස්සල්ලා වගේම අලුත් එකක් හදලා ගන්නම් test2.html කියලා. හරි ඔන්න ක්‍රියේට් වුණා. මේ තියෙන්නේ කිසිම මොකුත් නැහැ. මම මේකේ බේසික් ටික ඔක්කොම ෆිල් කරගන්නවා.
හරි මේ විදිහට බලා ගන්න පුළුවන් දැන් මෙන්න තියෙනවා ටයිටල් එකට දෙනවා A level 2022 කියලා. මේ තියෙන බොඩි එක අපේ බොඩි එක ඇතුලේ අපි කරන කෝඩ් ඔක්කොම වැඩ කරනවා කිව්වා. ඔන්න h1 ටැග් එකකට දාලා මම දා ගන්නවා මෙතන heading 1. මේකේ output ගද්දී වල මෙන්න මේ කෝඩ් එක අනිවාර්යෙන් මේ කෝඩ් එකින් එකට අදාළ හැම කෝඩ් එකක්ම ගහලා ඒ කියන්නේ පොතේ ලියාගෙන දැන් පොතේ අපි මේ විදිහට කෝඩ් එක ලියා ගන්න එකපාරක් මේ තියෙන කෝඩ් එක සම්පූර්ණයෙන් HTML open එකේ ඉඳලා close එක දක්වා ලියා ගන්නවා ඊට පස්සේ මේ පැත්තෙන් එන output එක ඇඳ ගන්නවා ඒ කියන්නේ එකම පිටුවේ තමයි කරගන්න ඕනේ වැඩ දෙකම කෝඩ් එක පොඩි වෙට ලියා ගත්තා මේ පැත්තේ output එක ගත්තා output එක ගද්දී අපි කරලා තියෙන හැම කෝඩ් එකකට අදාළවම ගන්න දැන් එකපාරක් එක කෝඩ් එකකට අදාළව output ගත්තොත් ඇති දැන් මෙතන heading එක දාලා body එක ඇතුලේ මොන හරි දේවල් ටිකක් තියෙනවා ඒ ටික ඔක්කොම මෙතන දාගන්න පුළුවන් මෙතන heading එකේ එන ටික ඊට පස්සේ body එකේ එන ටික මේ විදිහට දාගන්න පුළුවන් ඊට පස්සේ මේක ඉවරයි ඊට පස්සේ ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට යද්දී ඔයාලට මතක තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් කෝඩින් ඉස්සරහම මේවා 10 පාරක් විතර එක දිගට ලියාගත්තම හරියනවා. ඒ කියන්නේ මේ ආරම්භක මේ සම්පූර්ණ කෝඩ් එකම නැවත නැවත රිපීට් කර කර ඊළඟට අපි කරන කෝඩින් වලට පාවිච්චි කරලා අවුට්පුට් එක දාගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ඔක්කොම දාන්න නැතුව අවශ්‍ය කොටස විතරක්. එහෙම නැත්නම් මේ දේවල් කොහොමත් එන නිසා බොඩි ටැග් එක විතරක් පාවිච්චි කරලා ඊටු ටික කෝඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ බොඩි එකේ ක්ලෝස් එක තියෙනවා. අපි දැන් කරන කෝඩ් එක මේක ඇතුලේ අපි ටයිප් කරනවා. අනිත් ටික කොහොමත් එනවා. මොකද බොඩි එක නිකන් වැඩ කරන්නේ නැහනේ. බොඩි එකට හෙඩ් එකක් තියෙන්න ඕන, HTML අර මුල් ටික තියෙන්න ඕන, මෙයාගේ ෆූට් එකෙන් මේ ටික ඉවර වෙන්න ඕන. ඒ ටිකත් එක්ක සමන්විත වුණාම තමයි මේ සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්නේ. හරි. ඒ විදිහට කෝඩ් කරගන්න පුළුවන් ඔයාලට. පොතේ අනිවාර්යෙන් නෝට් එක දාගෙන තියෙන්න ඕනේ. මේකට අදාළව නැත්තම් ඔයාලට හැම වෙලේම රන් කර කර ඉන්න වෙනවනේ. එතකොට කෝඩ් එක බලලා මොනවද තියෙන ටැග් ඒ ටැග් එකේ මොකද්ද වෙන්නේ කියලා එතන මෙහා පැත්තේ අවුට්පුට් එක තියෙන්න ඕන අපි ඇඳගෙන. එතකොට තමයි අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් මෙතන මම h1 ටැග් එක දාගත්තා. ඊට h2 එක h3 එක ඔය විදිහට තියෙනවා. දැන් මතක තියාගන්න මේකේ අවුට්පුට් එකෙදිත් මම කියන්නම් තව දෙයක්. මේක මම රන් කරලා බැලුවොත් එහෙම test 2 හරි test 2 කියන එක තියෙනවා මම මේක ඕපන් කරගන්නවා. මේ තියෙන්නේ test 2 කියන එක මම දාගත්තේ දැන් heading ටිකක් විතරයි. heading ටිකට අදාළව ඔයාලට පේනවා heading 1 heading 2 heading 3 කියලා එනවා. දැන් මෙතන heading 1 කියන්නේ h1 tag එක. ඔන්න ඒක තමයි ලොකුවටම ආවේ. දැන් මේකේ output එක ගත්තී මේ විදිහට කෝඩ් එක දාගත්තා මේ පැත්තෙන්. අනිත් පැත්තේ මේ වගේ output ටික දාගත්තා. මේ තුනේ ඉඳලා 6 දක්වා අඩු වෙන විදිහේ font එක වල ලොකුවට දාලා ඊට පස්සේ එන්න පොඩි කර කර මෙතන ඇඳ ගන්න ඕනේ. මම මෙතන අවසාන font එක දාගන්නවා. H6 එක ඔය විදිහට දාලා පෙන්නන්න. හරි දැන් මේක බැලුවොත් එහෙනම් ඔන්න H6 එක එනවා ගොඩක් පුංචිවට. ඔක තමයි H6 වල size එක. එතකොට දැන් මම මෙතන BR tag එක පාවිච්චි කරේ නෑනේ. දැන් මේ එක තැනකවත් ඔයාලට පේන්නේ නැහැ මේකේ BR tag එකක් පාවිච්චි කරලා තියෙනවා. දැන් මම ඔච්චර ලගුවා BR tag එකක් ඕනේ කියලා අපිට line ටික break කරගන්න. දැන් ඇයි මේකේ break වෙලා නිකම්ම ඇවිල්ලා තියෙන්නේ. space උත් ඇවිල්ලා ලස්සන පිළිවෙලට තියෙනවා. එහෙම එන්නේ මේ h1 tag එකට අදාළ විශේෂ දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි h1 tag එක h1 කියන්නේ h tags ඕන එකක් පාවිච්චි කරනවා නම් heading tag ඕන එකක් පාවිච්චි කරනවා නම් එයාගේ කෝඩ් එකට අදාළ output එනකොට
මේක නම් output එක display වෙන්නේ heading කියලා නම් උඩිනුත් space එකක් තියා ගන්නවා යටිනුත් space එකක් තියා ගන්නවා ඔය ටික තියාගන්න. ඒ වගේම මේ heading එක සම්පූර්ණ එක දිගට යනවා. ඊට පස්සේ ඉවර වෙද්දි මෙයා මේ ඉඩ තියාගන්න හින්දා අපිට පැහැදිලි බවක් මේකේ බලා ගන්න පුළුවන්. මේ ඇවිල්ලා එක ටැග් එකකට අදාළව. මේ තියෙන h1 එකක් දාගෙන නම් මේ h1 ටැග් එකේ ඒ එන විදිය. ඊට පස්සේ මේ තියෙන h2 නේ ඒ විදිහටම තමයි කිසි වෙනසක් නැහැ. එතකොට මෙයාලා හැම එක්කෙනාම මේ විදිහට උඩින් ඉඩකුයි යටින් ඉඩකුයි ඔය විදිහට තියාගන්නවා. ඔය විදිහට තමයි මෙයාගේ ස්ටෝර් වීම සිද්ධ වෙන්නේ. අනිවාර්යෙන් ඒකත් නෝට් එකට දාගන්න ඉඩ කොහොමද තියාගන්නේ කියලා. h6 ඔය විදිහට එනවා. h1 එකේ ඉඳලා h6 දක්වා ඔය ටික හරි. මේ ටික මේ පැහැදිලිද සඳලීට? ඔව් පැහැදිලි. හරි. ඊට පස්සේ පැරග්‍රාෆ් ටැග් එක. හැම වෙලේම අපි මාතෘකාවම දාගන්න වෙන අපිට මොන හරි දේවල් දිගට ටයිප් කරගන්න තියෙනවා. මම Google එකෙන් ගන්න මොකක් කරේ මැසේජ් එකක්. දැන් තියෙන පොඩි වාක්‍යයක් මම ගන්නවා මේ ටික. කොපි කරලා ඒක දානවා පැරග්‍රාෆ් එක ඇතුළට. දැන් මේක දිගට යන හින්දා මම පොඩ්ඩක් මේ දැනින් තනින් කට් කර ගන්න පල්ලට. හරි මේ තියෙන්නේ පැරග්‍රාෆ් එක. පැරග්‍රාෆ් එක කියමු දන්න ඡේදයක් කියන එක. මේ තමයි සාමාන්‍ය සරලවම පාවිච්චි කරන ඡේදයක්. මේක තියෙන්නේ අපි ඔය කතා කරන වෙබ් අඩවියකට අදාළව. දැන් මෙයාගේ දාගෙන තියෙනවා hypertext markup language or HTML is the standard markup language for document design for display in web browser. It can be assigned to technology such as cascading style sheets and scripting language such as JavaScript. Okay. HTML වලට අදාළ මම පොඩි මේකක් ගත්ත මැසේජ් එකක්. දැන් මේක රන් කරලා බැලුවොත් අපි මම මේක අයින් කරගත්තා. අපේ output එක මම refresh කරනවා. ඔන්න දැන් තියෙනවා. දැන් මේ තියෙන්නේ paragraph එකක් විදියට. දැන් ඔයාලට ඒකෙත් පේනවා ආරම්භ කරද්දී මේ paragraph එකේ මෙන්න මේ උඩින්ම තියෙන ස්පේස් එකක් තියාගෙන මෙයා මෙතනිනුත් ස්පේස් එකක් තියෙනවා. මෙයාගෙත් මෙතන ස්පේස් එකක් තියෙනවා. දැන් මම මේ එකම paragraph එක පොඩ්ඩක් දෙපාරක් දාලා repeat කරලා පෙන්නන්නම්. එයාගේ ස්පේසස් එයා ගන්න විදිය. ඔන්න මෙයාවම තව පාරක් මේ යටින් දා ගන්නවා. හරි දැන් ඔයාලට පේනවනේ මේ කොටස. විදියට තියෙනවා. දැන් මම මේක බැලුවොත් එහෙම. හරි දැන් ඔයාලට පේනවා මෙන්න මෙතනත් දැන් කලින් වගේම ස්පේස් එකක් තියාගන්නවා. පැරග්‍රාෆ් එකේ මතක තියාගන්න දැන් මේ වගේම ස්පේස් එකක් මෙතනක් තියෙන්නේ. පැරග්‍රාෆ් එකේ කරන්නේ උඩින් ස්පේස් එක විතරයි තියෙන්නේ. අර h1 එකේ එහෙම නැත්නම් h tag වල වගේ උඩිනෝයි යටිනෝයි දෙපැත්තෙම තියාගන්නේ නැහැ. මේ උඩ එක විතරයි පැරග්‍රාෆ් වල තියාගන්නේ. යට එක්කෙනා එන්නේ යට මොකක් හරි තිබ්බොත් දැන් මෙතන මම දාලා තියෙන යටත් ඇවිල්ලා වගේ පේන්නේ මෙන්න මේ පැරග්‍රාෆ් 2 එක්කෙනාගේ අර උඩින් තියාගෙන ඉඳ තමයි මේ තියෙන්නේ. මේ තියෙන පැරග්‍රාෆ් 1 එක්කෙනාගේ ඉඳ ඔය වගේ පැරග්‍රාෆ් දෙක තුනක් දාගත්තොත් එයාලගේ උඩින් තියෙන ඉඩ බලා ගන්න පුළුවන්. හරි. එතකොට අපි දැන් කතා කරා h tags කතා කරා paragraph tag කතා කරා italic එක underline එක bold එක මේ ටික කතා කරා. ඊට පස්සේ අපි බලමු link එකක් දාගන්නේ කොහොමද කියලා. link එකක් කියලා කියන්නේ අපි ඔය ක්ලික් කර කර යන්නේ වෙබ්සයිට් වලට. අන්න ඒ කියන අදි මොකක්ද ඒකට කියන්නේ? අදි සම්බන්ධකයක්. hyperlink. හරි. දැන් මෙතන මම දාගන්නවා link එකක්. HTML කියලා අරගෙන අපි මොකක් හරි එකට යමු ඉස්සලා විකිපීඩියා එකට යමු. හරි. විකිපීඩියා එක තියෙනවා මේ තියෙන්නේ එයාගේ link එකනේ. මම මේ link එක copy කර ගන්නවා. ඊට පස්සේ මේ එකක් අයින් කරගෙන මම දානවා මෙතනින්
මේ මැදින් දාගන්නවා br tag එකක්. br එකක් දාගෙන මම මෙතන දාගන්නවා අර කියපු දැන් අපි යන්නේ ලින්ක් එක දාන්න. ඒ කියන්නේ අධිසම්බන්ධකේ සම්බන්ධ කරගන්න යන්නේ. ඒ කියලා දානවා. ඒ කියලා දාලා ඔන්න දාගත්තා href ඊට පස්සේ ඩබල් කෝට්ස් තියෙනවා මේකක් දාලා මෙසේජ් එක තියෙනවා. දැන් මේ ඒ කියන ටැග් එකට අදාලා අපි දාගන්නේ මේ විදියට හයිපර්ලින්ක් එක පාවිච්චි කරනවා නම් ඔන්න ඒ කියන ටැග් එක ඕපන් එක තියෙනවා. ඊට පස්සේ href කොහෙටද රෙෆරන්ස් එක යන්න ඕනේ. එහෙම නැත්නම් මේව සම්බන්ධ වෙන්නේ කොහෙටද කියලා ලින්ක් එක දෙන එක තමයි href එකෙන් කරන්නේ. ඔන්න ඒ කියන්නේ anchor කියන එක. anchor tag එක අපි පාවිච්චි කරනවා ලින්ක් එකකට අදාළව anchor කියන එක තමයි මේ ඒ කියන එකේ මීනින් වෙන්නේ. ඔය විදිහට තියෙනවා. ඒතකොට ඒ දාලා href එකෙන් කියනවා මොකද්ද ලින්ක් එක. ඔන්න ලින්ක් එක මෙතෙන්ද දෙන්න ඕනේ. මේ හැෂ් එක දාලා තියෙන තැන. ඊට පස්සේ ඔන්න දැන් ඕපන් එක කෙනා ඉවරයි දැන්. මේ තියෙන්නේ ඕපන් එක කෙනාට අදාළව එයාගේ කොටස. දැන් කලින් ගත්තා කර h1 එහෙම සාමාන්‍ය මෙච්චරයි තියෙන්නේ. දැන් මෙයාගේ කෙලින්ම සමන්විත වෙන මේ වගේ කොටසකින්. ඊට පස්සේ මෙයාගේ ක්ලෝසින් එක නම් normal මේ විදිහට a කියලා දානවා. ඊට පස්සේ මේ දෙන්න අතර මෙතන මේ පැත්තේ කෝණික වරහණයි මේ පැත්තේ කෝණික වරහණයි අතර තියෙනනේ පොඩි ඉඩක්. මෙතන තමයි අපි මොකක් හරි මැසේජ් එකක් දානවා නම් දාගන්න. ඒ කියන්නේ click here එහෙම නැත්නම් see more මේ වගේ මොකක් හරි මැසේජ් එකක් දැම්මොත් අපිට මෙතන ක්ලික් කරලා අර වෙබ්සයිට් එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ලින්ක් එකට අදාළව තියෙන ඩෙස්ටිනේෂන් එකට යන්න පුළුවන්. දැන් මම අර ලින්ක් එක මෙතන දාගන්නවා. ඔන්න දැන් ලින්ක් එක හරි. දැන් මෙයා යන්නේ විකිපීඩියා කියන එකට. මෙතෙන්ම දාගන්නවා මම මොකද්ද අර ඩිස්ප්ලේ වෙන්න ඕනේ කියලා. ලින්ක් එක විදිහට ඩිස්ප්ලේ වෙන්න ඕනේ මැසේජ් එක. see more කියලා දාලා මෙයාව මම පොඩ්ඩක් බෝල්ඩ් කරලා ගන්න ඕන. බෝල්ඩ් ටැග් එකක් කියන්නේ මෙතෙන්ද අපි දාන මැසේජ් එකේ මම මෙතන පොඩ්ඩක් දාගන්නවා. මෙයාව පොඩ්ඩක් තදට පේන්න බෝල්ඩ් ටැග් එක. ඔන්න ඊට පස්සේ ඒක ඇතුලේ තමයි දෙන්නේ see more කියලා. දැන් මම මේක රන් කරලා බැලුවොත් ඔන්න පේනවා දැන් මේ තියෙන්නේ අර ටෙක්ස්ට් එක. ඊට පස්සේ තව දුරටත් මේක යන්න ඕන නම් අපිට බලන්න see more කියලා දාලා තියෙනවා. දැන් මම මේ මවුස් එකේ කර්සර් එක වලට පේන ඇති. කර්සර් එක මෙන්න මේ see more කියන එක ළඟට ගෙනාවට පස්සේ අතක් වෙනවා මේක. මේ අතක් වෙනවා බලා ගන්න පුළුවන්. ඒතර අතක් ආපු ගමන් අපිට මේක ක්ලික් කරන්න පුළුවන්. නිකන් මෙහෙම තියෙද්දි මේ තියෙන්නේ අපිට සිලෙක්ට් කරන්න විතරයි පුළුවන්. මේවා කොහෙවත් අපිට යන්න බෑ ක්ලික් කර කර. මේ හිස් අවකාශයේදී කර්සර් එක ඉදිරියට පේනවා. මෙතෙන් අරන් ගියද්දි මේක සිලෙක්ට් කරන්න පුළුවන් විදිහට කන්වර්ට් වෙනවා. මෙතෙන් අරන් යද්දි අතක් විදිහට එනවා. ඔන්න දැන් මේක ක්ලික් කරාට පස්සේ දැන් ඔයාලට පේනවා අන්න අර වෙබ්සයිට් එකෙන් ඒක ලෝඩ් වුණා. බෑක් කරන්න මේ ඉන්නේ අපේ සයිට් එකේ. අපි හදලා තියෙන page එක ඇතුලේ. ඔන්න see more කියන එක ක්ලික් කරා. ක්ලික් කරාට පස්සේ මේ link එකට එනවා. link එකට අදාළව අපි සම්බන්ධ කරලා තිබ්බ දැන් මේකෙට join වුණා. දැන් අපි දාලා තියෙන නිකන් message එක see more කියලා. දැන් ඒක වෙනස් කරා කියලා හිතමු අපි මෙතන. details කියලා විතරක් දාලා තියෙනවා දැන්. ඔන්න මම මේක රිෆ්‍රෙෂ් කරනවා. ඔන්න දැන් detail වුණා මේක. ඒ වගේම මෙයා link එකක් වුණ ගමන් underline වෙලා තමයි එන්නේ. ඒ කියන්නේ ඔන්න detail link එකක් නේ දැන් මේක hyperlink එක. එහෙනම් මෙයා underline වෙනවා. automatically underline වෙනවා. by default underline වෙලාම තමයි එන්නේ. එතකොට තමයි මෙයාව ක්ලික් කරන්න අපිට පුළුවන් විදිහට එයා හැදිලා එන්නේ. මේ underline එක අයින් කරගන්න පුළුවන් අපිට අපි කතා කරන CSS වලින් මේ underline වෙනව නැති කරන්න පුළුවන් නිකන් normal විදිහට මේ විදිහට විතරක් දෙන්න details කියලා ඇවිල්ලා මේක කෙලින්ම ක්ලික් කරන් දෙන්න පුළුවන් ගැටලුවක් නැහැ. දැන් මේ විදිහට දෙදි කොහොමද තේරුම් ගන්න ඕනේ මේක ඇවිල්ලා link එකක් කියලා. ඇවිල්ලා මෙහෙම අත ගද්දිම අතක් වෙනවා මේක. කියන්නේ ලං කරද්දිම අතක් වෙනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන්. මේ anchor tag එක එහෙම නැත්නම්
ලින්ක් එකක් දාන එක පැහැදිලිද? සඳිල් තේරෙනවද ඒක? මේක ඔයාලා අනිවාර්යෙන් මේ ටික මේවා කියන විදිහටම කරගන්න වෙනවා ප්‍රැක්ටිකල්. නැත්තම් තේරෙන්නේ නැහැ. දැනට කියලා දුන්න විදිය තේරුණාද? සඳලි? සඳලි ඉන්නව නේද? ටිකක් තේරෙනවද? ඒ කියන්නේ දැන් මම මේ කියපු විදිහටම ඔයාලා try කරන්නකෝ. දැන් මේ රෙකෝඩ් එකේ මම වෙන්න ඕන දේවල් ටික ඔක්කොම කියන්න තියෙනවා. මම රෙකෝඩ් එක මේවා කරලා දාද්දි මේක අරගෙන ආයෙ බලන්න. ඊට පස්සේ බලන ගමන් මේ කියලා තියෙනවා ඒ විදිහටම ටයිප් කර කර මොනවා හරි රන් කරලා බලන්න. එතකොට බලා ගන්න පුළුවන් හරියට වැඩ කරනවද වැඩ කරන්නේ නැද්ද කියලා. නැත්තම් මේ ලේසි පාඩමත් අමාරු වෙයි බොරුවට. HTML කියන එක පට්ට ලේසි. මේක තරම් ලේසි පාඩමක් ඔය එක පාඩමකුවත් නෑ. මොකද කටපාඩම් ගන්න මොකුත් නෑනේ මේකේ. සම්පූර්ණ පොඩි කෝඩ් ටිකක් තියෙනවා. මේක ඔයාලා ප්‍රැක්ටිකල් කරන්න ගත්තට පස්සේ ඔයාලා ආස හිතෙනවා කොහොමද? දැන් ඔය මොකුත් ආරම්භ කරන්න නැතුවනේ අමාරුයි කියන්නේ. අමාරු කරගන්න එපා මේක කිසිම. සරල මේකක් තියෙන්නේ. ඔය කියපු විදිහට කෝඩ් කරන පටන් ගත්තට පස්සේ දෙක තුනක් එන ආස හිතෙනවා මේකට. ඊට පස්සේ කෝඩ් කරන්නම හිතේ දිගටම. ඔක්කොම නවත්තලා. බලන්න try කරලා බොරුණ. මොකද මේක මාර ඉන්ටරෙස්ටිං ලැන්ග්වේජ් එකක්. ඒ කියන්නේ අනිත් මේක ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් නෙමෙයිනේ. මේක ඇවිල්ලා මාකප් ලැන්ග්වේජ් එක. ඒ කියලා කියන්නේ අපි හැඩසව් ගන්නවා කියලා කියන්නේ. මොනවා හරි දැන් මේකප් දාන්න ඔය කට්ටියගේ ඒ වගේ වැඩ දාන මේ ලැන්ග්වේජ් එක තමයි මේක. මේකේ මොකුත් අර වගේ ලොකු කැටයක් නැහැ. ඒ කියන්නේ අපි දැන් මේ කෝඩ් එක වැරදුනා කියමු මොකක් හරි දැන් මේකේ මම මේ href කියන එකේ මොකුත් නැහැ මේ ලින්ක් එක. itu මේ href එක සම්පූර්ණ නැහැනේ. href කියලා විතරයි තියෙන්නේ. href කියලා නෙමෙයි තියෙන්නේ. එහෙනම් දැන් මේක මම ගිහලා බැලුවොත් එහෙම අර වගේ error එන්නේ නැහැ මොකුත්. මෙන්න detail කියලා විතරක් තියෙනවා. දැන් මෙයා link එකක් නෙමෙයි තව දුරටත්. මොකද අපි link එක දාලා තියෙන එකේ කෝඩ් එක වැරදි අපේ. කෝඩ් වැරදුනාට run වෙන්න නැතුව තියෙන්නේ නැහැ. එයාගේ වැඩ කරන ටික run වෙනවා. දැන් මේ paragraph එක හරි මේ තියෙන නිකන් අපි දැන් මේක දුන්නේ ඒ කියන tag එක ඇතුලෙන් තමයි. ඒ වුණාට නිකන් normal විදිහට ඇවිත් යනවා. මොකද අපේ anchor tag එක වැඩ නැහැ දැන්. ඒක අපි වෙනස් කරලා දුන්නේ වැඩ නැති වෙන්න. ඒකෙන් හින්දා ඔන්න ඔය විදිහට එනවා. වැඩ නැත්නම් පෙන්වන්නේ නැහැ ඒක. එච්චරයි තියෙන්නේ. error මොකුත් පෙන්වන්නේ නැහැ. අපි error එක හොයාගෙන බලන්න ඕනේ මේකේ. error මොකුත් display වෙන්නේ නැහැ අපිට. ඔය විදිහට තමයි යන්නේ. ඔය ඇවිල්ලා ඒ කියන tag එක. එහෙම නැත්නම් hyperlink එකක් පාවිච්චි කරන්න ගන්න tag එක. දැන් මේ තියෙන්නේ මේකෙත් ඔය දේවල් ටික තියෙනවා මම කියලා. මොනවද මේකෙන් වෙන්නේ කියලා. B කියන එක බෝල්ඩ් කරගන්න මෙන්න මේවා ටික ඔක්කොම දාගෙන නෝට් එක නම් හදන්න ඕන අනිවාර්යෙන්ම හොඳටම මේක. ඊට පස්සේ ඔයාලටම තේරුම් ගන්න පුළුවන් මේක. ඉටැලික් එක emphasize text එක මොකද්ද මේ emphasize කියන්නේ කියලා මේ කෑල්ල ගහලා ටයිප් කරලා බලන්න තියෙන්නේ. em කියලා ගැහුවා මේ විදියට මොකක් හරි වචනයක් දැම්මා. em ගේ close එක ගැහුවා. මාක් කියන එක තියෙනවා. ඔය විදිහට මේ ඔක්කොම try කරලා බලලා ඒ එන output එක ඔයාලා note එකේ දා ගන්න ඕනේ. එතකොට තමයි ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන අය දවසක බලද්දී. දැන් මෙතෙන්ද em කියන එක. ඔන්න em එක open එකයි close එකයි තියෙනවා. දැන් මෙතන දාගත්තොත් එහෙම hello students කියලා මේකේ output එක බලන්න පුළුවන් මේ විදිහට. ඔන්න hello student කියලා italic වෙලා ආවා. දැන් එහෙනම් මෙතනින් මොකද්ද අපිට තේරුම් ගන්න තියෙන්නේ? මෙච්චරයි අපි ගෙවුවේ කෝඩ් එක em කියලා තියෙනවා. ඊට පස්සේ එච්චරයි. ඒකේ එයාගේ closing එක තියෙනවා. මේක ඇතුලේ italic මොකුත් ගහලා නැහැ. output එක එන්නේ වුණාට italic වෙලා. hello කියන එක. එහෙනම් මේක italic කියන keyword ඒ කියන්නේ italic කියන tag එකට
similar tag එකක්. ඔන්න මතක තියාගන්න පුළුවන්. italic tag එක වගේම ක්‍රියාත්මක වෙන tag එකක් තමයි em කියන්නේ. එතකොට note එක හදද්දී italic වලට අදාළව මේ දෙන්නම දාගන්න පුළුවන්. italic. ඊට පස්සේ දැන් මේකත් අර වගේ තමයි. bold එකේදී අපි දන්නවා bold වෙනවා කියන්නේ. B කියන tag එක. ඒ වගේම තියෙන තව එකක් තමයි strong එක. සමහර ඒවාට එකම දේ ක්‍රියාත්මක කරගන්න එක වගේම output දෙන මේ වගේ tag දෙක තුනක් බලා ගන්න පුළුවන්. මේ වගේ අනේවා. ඊට පස්සේ මෙතන තව අපි එකක් බැලුවොත් එහෙම del එහෙම නැත්නම් delete කියන එක. delete කියන එක ගත්තොත් එයා මැදින් තනි ඉරකින් කපලා පෙන්නනවා. keep recording මේ විදිහට බැලුවොත් එහෙම දැන් මෙයාව තනි ඉරකින් කැපිලා අපිට බලා ගන්න පුළුවන් output එක. මේ විදිහට එක ඉරකින් කැපිලා output එක නා බලා ගන්න පුළුවන්. මේකම run කරලා බැලුවොත් දැන් ඔන්න දැන් keep recording කියන එක තනි ඉරකින් කැපිලා ආවා. ඔයාලට පේනවා ඒක මේ තියෙන්නේ මේ විදිහට. ඔන්න delete එක වෙන එක. ඊට පස්සේ අපිට subscript superscript ඕන නම් එහෙම නැත්නම් අවශ්‍යයි නම් අපි මොනවද subscript superscript කියන්නේ? අපි දන්නවා H2SO4 මේක ඇවිල්ලා සූත්‍රයක්. අපි දන්නවා sulfuric වල H2SO4 sulfuric වල සූත්‍රය තමයි මේක කියලා. එතකොට මේකට අදාළව මේ තමයි subscript කියන ඒවා. script යටි කියන්නේ අපි සාමාන්‍ය යටින් දාගන්න සලකුණු. ඊට පස්සේ තව තියෙනවා second, third, fourth මේ වගේ අනේවා තියෙනවා. මේවා ඇවිල්ලා උඩින් තියෙන්නේ. ඒ කියන්නේ superscript. ඒවට තමයි අපි කියන්නේ subscript superscript කියලා. ඒතර දැන් මේ වගේ දෙයක් අපිට output කරගන්න ඕන නම් web එකකට අදාළව HTML වලින් අපිට output කරගන්න ඕන නම් ඒවට තියෙන වෙනම code. subscript එකට අදාළව subscript එකට අදාළව SUB කියලා තියෙනවා. superscript එකට අදාළව SUP කියලා තියෙනවා. ඒකත් බැලුවොත් අපි SUP ඒක මොකක් හරි එකට අදාළව ගන්නවා මම second කියලා තමයි ගන්න යන්නේ. ND කියන එක උඩින් ගන්න ඕනේ. එහෙනම් දෙක කියලා දා ගන්නවා. මම මෙතෙන් ගන්න යන්නේ දැන් ND කියන second කියන එක ND කියන එක උඩින්. එහෙනම් මෙතනින් දෙනවා මම superscript කියලා ඔන්න SUP කියන keyword එක ගහලා ඔය විදිහට ගන්න පුළුවන්. open එක close එකයි තියෙනවා එයාගේ. දැන් එයාගේ උඩින් එන්න ඕනේ මොකක්ද කියලා මේ tag දෙක ඇතුලෙන් කියනවා අපි. super කියන එක අතරින් දෙන්න ඕන RD කියලා. second ND කියලා. ඔන්න දුන්නා ND කියලා. second runner up. ඔය වගේ නිකන් message එකක් දෙනවා. දැන් මේක run කරලා බැලුවොත් හරි ඔන්න තියෙනවා. second runner up කියලා. දැන් මෙන්න ND කියන එක උඩින් තියෙනවා. දැන් මේ super කියන කෑල්ල නැත්තම් මේ විදිහට ඔන්න බලන්න ND කියලා තියෙනවා මෙතනත් මම දාලා මේක තමයි අපිට ගන්න ඕනේ output එක run කරලා බලුවොත් ඔන්න second කියලා එක දිගට එන්නේ දැන් ND කියන එක උඩට ගිහිල්ලා නැහැ එහෙම නෙවෙයි අපිට ඕනේ ND කියන එක උඩට ගිහිල්ලා බලා ගන්න හරි දැන් බැලුවොත් එහෙම superscript එක දාගෙන තියෙන්නේ ඔන්න එනවා ND කියන එක උඩට ගිහිල්ලා කොහොම බලා ගන්න පුළුවන් දැන් ඊට පස්සේ අර H2SO4 කියන එක H කියන එක දාගත්තා දැන් 2 කියන යටින් එන්න ඕනේ ඔන්න දා ගන්නවා sub කියලා මෙයාගේ open එකයි close එකයි තියෙනවා H2 එනවා ඔන්න H2 ඊට පස්සේ SO4 SO ඊට පස්සේ නැවතත්
subscript එක 4 කියලා එන්න ඕන. මේ විදිහට බැලුවොත් එහෙනම් මේකේ ඔන්න එනවා sulfuric acid කියලා H2SO4 කියලා. දැන් ආවා යටින් ගන්න ඒවායි උඩින් ගන්න ඒවායි දෙකම බැලුවා අපි. ඔය විදිහට තමයි එතකොට subscript සහ superscript පාවිච්චි කරන්නේ. මේවට අදාළව කෝඩ් අපි මතක තියාගන්න ඕනේ. එතකොට ඔය කියපු කෝඩ් දෙක ගහගත්තා. output එක ගත්තා. sulfuric acid. ඉස්සෙල්ලා අපි කතා කරේ second runner up කියන එකට අදාළව ND කියන එක උඩින් ගන්න. දැන් මේකේ 2 කියන එකයි 4 කියන එකයි යටින් ගන්න බැලුවා. හරි. ඊට පස්සේ කමෙන්ට් එකක් දාගන්නේ කොහොමද? දැන් අපි කමෙන්ට් කියන එක හැම ලැන්ග්වේජ් එකකට අදාළවම කතා කරනවානේ. එහෙම නැත්නම් විවරණ කියලා කියනවා. මේ Python වලත් අපි කතා කරනවා. අනිත් programming language හැම එකකම කතා කරනවා. මේ කියන HTML language එකත් අපි කතා කරනවා. මේකේ කමෙන්ට් දාගන්නේ කොහොමද කියලා බැලුවොත් කමෙන්ට් කියන එක අපි දන්නවා අපිට විසිබල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මෙතන මොකක් හරි කමෙන්ට් එකක් දාගන්නවා නම් මේ ටික කමෙන්ට් කරනවා කියලා අපි හිතමුකෝ. මේක කමෙන්ට් කරොත් එහෙම මේ කෝඩ් එක බැලුවොත් විතරයි අපිට බලා ගන්න පුළුවන් මේක කමෙන්ට් එකක් විදිහට තියෙනවා. මෙයාව රන් වෙලා මෙන්න මේ ඩිස්ප්ලේ එකේ පෙන්වන්නේ නැහැ අපිට. මොකද එයාව ඩිස්ප්ලේ කරන්න නෙවෙයි කියලා තියෙන්නේ එයා කමෙන්ට් එකක් විදිහට ඉන්න කියලා. එහෙනම් මම කමෙන්ට් එකක් දාගන්නවා. මෙයාවම කමෙන්ට් එක දාගන්නේ මේ විදිහට ඕපන් එකයි ඊට පස්සේ ඉස්මයාර්දී ලකුණ කියන මේකට මේක දාගෙන මෙන්න මේ වගේ කෙටි ඉරි දෙකක් ගැහුවට පස්සේ ඕපන් එක දාගන්න පුළුවන් මේ වගේ ඊට පස්සේ ක්ලෝස් එක යනවා මේ තමයි ඕපන් එකට එන කොටස් ටික ක්ලෝස් එක දාගන්නවා තවත් කෙටි ඉරි දෙකයි මෙන්න මේ කෝණික වරහනේ ක්ලෝසින් එක මේ ඕපනින් එක මේ දෙක අතර තමයි දාගන්නේ මේ මැද තමයි තියෙන්නේ අර මැසේජ් එක අන්න මම මේක මැද දාගන්නවා හරි දැන් ඔයාලට පේනවා මේක සම්පූර්ණ කොළ පාටින් පේන්නේ ඒ කොළ පාටින් පේන්නේ මෙයා සම්පූර්ණ කමෙන්ට් එකක් විදිහට දැන් වෙනස් වෙලා තියෙනවා එතකොට මෙයා මේ ප්‍රෝග්‍රෑම් එකට අදාළත් නැහැ ඒ කියන්නේ මේක ඇතුළේ තමයි ඉන්නේ ඒ වුණාට මේක රන් වෙන්නේ රන් වෙනවා නම් අපිට මේකේ අවුට්පුට් එක විදිහට පෙන්වන්න ඕන. ඔන්න මම රිෆ්‍රෙෂ් කරනවා. කිසිම එකක් පෙන්වන්නේ නැහැ. මෙයා විතරයි තියෙන්නේ. අර අපිට විසිබල් වෙන්නෙත් නැහැ. මේ ප්‍රෝග්‍රෑම් එකට එයා බලපෑමක් සිද්ධ කරන්නේත් නැහැ. එයා පැත්තකටලා කමෙන්ට් එකක් විදිහට ඉන්නවා. එතකොට මෙයාගෙන් අපි කරන්නේ මොකක් හරි දෙයක් අපිට දාගන්න ඕන කියලා අපි හිතමුකෝ. about code is what about HTML කියන්නේ මොකක්ද කියන එක තමයි මේ උඩින් කෝඩ් එකකින් තියෙන්නේ කියලා කමෙන්ට් එකක් මේ විදිහට දාගෙන තියෙනවා. එතකොට අපිට පුළුවන් වෙන්නේ මේකේ කියවීමේ හැකියාව වැඩි කරන්න මෙන්න මේ කමෙන්ට් එකක් පාවිච්චි කිරීම තුලින්. දැන් මොකද මේ කෝඩ් එක අපි විතරක් නෙමෙයි කියවන්නේ. තව කවුරු හරි කියවනවා නම් එයාට අපි මෙතන මොකක් හරි කෝඩින් පාර්ට් එකක් දාලා දෙනවා මේ වගේ. මොකද්ද මේ පාවිච්චි කරලා තියෙන්නේ? මේ මොකක් ගැනද තියෙන්නේ? මේක කියවන්න නැතුව සරලවම මේක විතරක් කියලා අයිඩියක් ගන්න අපිට කමෙන්ට් එකක් දාගන්න පුළුවන්. නැත්තම් මේකේ දැන් මේ කොටස විතරක් ටිකක් ලොකු තියෙනවා. තව මීට වඩා ලොකු ඡේදයක් වගේ තිබ්බොත් එහෙම කියව ගන්න සෑහෙන වෙලාවක් යනවා. ඒ වගේ වෙලාවට අපිට පුළුවන් මොන කන්ටෙන්ට් එකක් ගැනද මේ දාලා තියෙන්නේ කියලා සරලව මේ වගේ කියන්න. දැන් මේක දන්න මෙතනින් කියලා තියෙන්නේ HTML කියන මොනවද කියන්නේ. ඒ කියන්නේ මේකයි කියවන්න දෙයක් නැහැ. දන්නේ නැති කෙනෙක් නම් කියුවට ප්‍රශ්නයක් නැහැ. දන්න කෙනෙක් නම් දන්නා මේ HTML ගැන තියෙන. එහෙනම් මේ කොටස මේක ගැන තමයි කියයි. ඔය වගේ රීඩබිලිටි එක වැඩි කරගන්න තමයි අපි මෙන්න මේ කියන කමෙන්ට් කියන පාවිච්චි කරන්නේ. විවරණ කියලා කියනවා සිංහලෙන්.
එතකොට කමෙන්ට් එකක් කොයි විදිහට දාගන්න පුළුවන් මේක දාගන්න කෝඩ් එක තමයි මෙන්න මේක මේ විදිහට දාගත්තා මෙතන කෝඩ් එක ඊට පස්සේ නැවතත් කෙටි ඉරි දෙකයි කෝණික වරහනේ ක්ලෝසින් ටැග් එක මේ ඕපනින් එක මේ ක්ලෝසින් එක මේක තේරෙනවද සඳලිට ඒ කමෙන්ට් පාවිච්චි කරන්න කියලා සඳලි හරි කලර්ස් ගැන කතා කරන්න කලින් මේ කලර්ස් වල නම් දැනට එන්න කලින් මට වැදගත් වෙන ඒවට මම යන්න මෙන්න මේ ලිස්ට් කියන ඒවා අපිට වැදගත් මේවා තමයි මෙන්න මේ අනිවාර්යෙන් එනවා මේ වලට මේ ෆිල් කරන්න එන්නේ මේවා මොකක් හරි එකක් දීලා එක්ක එකට දාලා කෝඩ් එක ලියන්නයි කෝඩ් එක ලියන්න ආවෙ නැත්නම් එහෙම සිස්ටම් පුරවන්න එන්නේ මේක නම් සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන් කොටසක් ඒකින්ද අතාරින්නම නම් එපා Python කියන්නේ ගොඩක් අමාරු ලැන්ග්වේජ් එකක් ඒතකොට මේක ඒට ළඟින්වත් තියන්න බෑ ඒ තරම් සරල ලැන්ග්වේජ් එකක් මේක මේක මේ Python වගේ හිතන්න එපා මේක අමාරුයි කියලා මේක කිසිම අමාරුවක් නෑ මම මෙච්චර කියන්නේ මේකේ දැන් ඔයාලට අර පොඩ්ඩක් නුපුරුදු ගතියක් තියෙනවා මේ අර ඔක්කොම කෝඩින් වගේ යන නිසා ඒනට මේක ඇති දෙයක් නෑ සම්පූර්ණ පොඩි කොටසක් තියෙනවා ඔය දැන් කතා කරන්න යන්න අපි දන්නවා මෙන්න මේ විදිහට අපි සාමාන්‍ය ලියද්දිත් පොයින්ට් විදිහට දාගන්නවානේ ඉතින් අපි දාගත්තොත් එහෙම what is html ඊට පස්සේ what is element what is css මේ වගේ දාගද්දි ඔයාලට වෙනවා මෙතන අපි දාගෙන තියෙන පොයින්ට් විදියට එහෙම නැත්නම් මේක ලිස්ට් එකක් විදියට තියෙන්නේ දැන් මේ එහෙම නැත්නම් අපිට මේකම දාගන්න පුළුවන් 1 2 3 ඔය වගේ දාගෙන යන්න පුළුවන් තව පුළුවන් රෝම ඉලක්කම් වලින් 1 2 රෝම ඉලක්කම් 3 ඔය වගේ ගන්න පුළුවන් දැන් මේ වගේ ගන්න තමයි අපි ලිස්ට් කියන ඒවා පාවිච්චි කරන්නේ අපිට නිකන් ටයිප් කරගෙන ගියා කියලා මේව මොකුත් වෙන්නේ නැහැ. අපි ඒවට ඒ විදිහට අපි පාවිච්චි කරන්න ඕනේ ඒ අවුට්පුට් ගන්න. එහෙනම් ඉස්සරෝම ලිස්ට් පාවිච්චි කරනවා නම් අපි ලිස්ට් එකේ ටයිප් එක මොකක්ද කියලා කියන්න ඕනේ. ඒක ordered ලිස්ට් එකක්ද? එහෙම නැත්නම් unordered ලිස්ට් එකක්ද කියලා. ordered list කියලා කියන්නේ ඒක පටිපාටිගත ලයිස්තුවකට තියෙනවා කියලා. ඒ කියන්නේ 1 2 3 4 ඔය වගේ යනවා. ඊට පස්සේ මේකටම තව තියෙන එකක් තමයි මේ orders list වල එන්න මේ රෝම ඉලක්කම් ටික රෝම ඉලක්කම් 1 රෝම ඉලක්කම් 2 රෝම ඉලක්කම් 3 රෝම ඉලක්කම් 4 රෝම ඉලක්කම් 5 ඔය වගේ යන විදිහ. ඕකට අපි කියනවා ordered list ආකාරය කියලා. එහෙම නැත්නම් පටිපාටිගත ලයිස්තුව කියලා. unordered list කියලා කියන්නේ පටිපාටිගත නොවන ලයිස්තුව. ඒ කියන්නේ මේ විදිහට දැන් මේකේ යන ලයිස්තුවක් කියවම පටිපාටියකට කියලා කියන්නේ මොකක් හරි රටාවකට තියෙනවනේ. දැන් මේ 1 2 3 පිළිවෙලට යනවා. දැන් මේක ඕනෙකින් පටන් ගන්න පුළුවන්. පහෙන් පටන් ගත්ත එකම එහෙනම් 5 6 7 8 කොහොම බැලුවත් මේකේ පිළිවෙලක් තියෙනවා. මේකට තමයි අපි කියන්නේ ordered list එකක් කියලා. එතකොට අපි එකක් පටන් ගද්දි OL කියලා දාගන්න ඕනේ. මේකෙන් කියවෙන්නේ ordered list කියන ආකාරයට අදාළව තියෙන list එකක් කියලා මේක. ඔන්න ඊට පස්සේ දැන් මේකේ list එක ඇතුළේ අපි දාගන්න දේවල් මොනවද කියලා දාන්න ඕනේ li කියලා. list කියන tag එකෙන් දාගන්න ඕනේ. දැන් මෙතන මම එකක් දාගෙන පෙන්නන්නම් html කියලා. ඔන්න එක ordered list වලට අදාළව li කියලා ගත්තේ. ඒ කියන්නේ මෙයාගේ ටයිප් එක කියන්නේ 1 2 3 4 5. පළවෙනි එක ඒ කියන්නේ 1 කියන එක කෙනාට ඇවිල්ලා තියෙන html කියන වැලියු එක. අපි මේක රන් කරලා බැලුවොත් ඔන්න එනවා 1 html කියලා. මේ තියෙන අර කියපු ordered list එක මේ තියෙන්නේ ordered list එකේ
පටන් ගන්න එක පළවෙනි එක. හරි. ඊට පස්සේ තව දානවා නම් අපි ඊට පස්සේ මේක කියන්නේ HTML CSS තුනටත් දාලා PHP මේ වගේ 1 2 3 රටාවට බලා ගන්න පුළුවන්. දාගෙන බලමු. ඔන්න OL list කියන එකටත් දාලා දාගත්තා. ඊට පස්සේ ඊළඟ list එක මොකද්ද? CSS මේ විදිහට තියෙනවා. ඊළඟ එක්කෙනා LI PHP. හරි. ඔය විදිහට දාගත්තු තුනක් මම දැන් මේ තුන මම ඉස්සෙල්ලා පෙන්නවුවා වගේ බලා ගන්න පුළුවන්. 1 2 3 කියන ordered එහෙම නැත්නම් පටිපාටිගත ලයිස්ට් වලක් දාලා අපිට ඩිස්ප්ලේ වෙනවා. මේක තමයි ordered list කියලා කියන්නේ. ඊට පස්සේ unordered list කියලා කියන්නේ මෙහෙම නෙමෙයි. ඒ කියන්නේ අපි නිකන් ඔය point විදිහට දා ගන්නවා වගේ. ඒ කියන්නේ මේක මේ වගේ කොටුවක් ඇතුලේ මෙහෙම ගන්නවට තව මේ වගේ dot වලින් ගන්න එකට එහෙම නැත්නම් නිකන් circle එකක් මේ විදිහට දා ගන්න එකේ ඔය වගේ ගන්නවට තමයි අපි කියන්නේ unordered list. එහෙම නැත්නම් පටිපාටිගත non ලයිස්තුවක් ආකාරයෙන් ගන්නවා කියන. ඔය දේවල් ගොඩක්ම වැදගත් අපිට ප්‍රශ්න එන දේවල් වල අනිවාර්යයෙන් ඒකින්ද ඔයා දැනගෙන ඉන්න ඕන අනිවාර්යයෙන් මතක තියෙන්න ඕන. දැන් මේක ඔයාලා නෝට් එකේ දාගද්දී මේ වගේ දාගත්තොත් ඇති හොඳට. මෙන්න මේ වගේ බොඩි එකයි මෙන්න මේ ටික දාගත්තොත් හොඳටම ඇති. බොඩි එක ඇතුලේ දාගන්න කියලා එතකොට මේ කොටසින් තේරෙනවා. මෙයාව දාන්න කලින් oil කියන එකෙන් මොකද්ද වෙන්නේ? මෙතනින් දාගන්න පුළුවන් ordered list කියලා. ඊට පස්සේ ordered list එකේ closing එක මේ ටික අනිවාර්යෙන් නම් කරගන්න මතක තියාගන්න. මොකද පළවෙනි පාරට ඉගෙන ගන්න ඒක නිසා. ඊට පස්සේ ඔන්න list එක. L එකෙන් LI එකෙන් කියන්නේ මොකද්ද? list. ඊට පස්සේ මේ විදිහට තියෙනවා ඒක මැද දාලා තියෙන content එක. ඔන්න මේ විදිහට පෙන්වනවා කියලා මෙන්න output එක ඊට පස්සේ මේ විදිහට දාගන්නවා. මේ order list එකකට දාලා output එක කියලා මෙහෙම දාගත්තා. 1.html 2.css මේ dot එකත් වැදගත්. මොකද අපි දාන dot එකක් නෙමෙයි ඒක ordered list එකේම එන එකක්. 2 3 ඔය විදිහට. හරි. ඊට පස්සේ අපිට දැන් මේ order list type එක දෙන්න පුළුවන්. දැන් මේ තියෙන type ටික. මෙයා වෙන්න ඕනේ ඉලක්කම් වලින්ද කැපිටල් ලකුරු වලින්ද සිම්පල් ලකුරු වලින්ද රෝමන් ඉලක්කම් වල කැපිටල් ලෙටර්ස් වලින්ද සිම්පල් ලෙටර්ස් වලින්ද කියලා කියන්න පුළුවන්. අපි දැන් මෙතන A කියලා කිව්වොත් එහෙම දැන් බලා ගන්න පුළුවන් ABCD කියන රටාවට එන්නේ. ABCD EFGH ඔය යන රටාවට තමයි A එතකොට එන්නේ. මේකත් වැදගත්. ඔයාලා ඉස්සරම මේ නෝට් එක හදාගද්දි අර කොටස දාලා ඊට පස්සේ type වලට අදාළව පස්සේ ගන්න ඕනේ. ඒ කියන්නේ මේ කෝඩ් එක තව පාරක් කෝඩ් එකට දාගෙන පොතේ ලියාගෙන ඊට පස්සේ මේ output එක ගන්න ඕනේ. අර ගස්සෙම බලන්න එපා. එතකොට මුකුත් තේරෙන්නේ නැහැ. අර කෑල්ල ලියලා ඊට පස්සේ තමයි මේ නෝට් එකට එන්න ඕනේ. මම මේ දෙපාර තුන් පාර මේක ගහන්න නැතුව පෙන්නන්නේ. එකම කෝඩ් එක රීප්ලේස් කර කර. ඒකෙන්ද ඔයාලා නෝට් එක හදද්දී අර විදිහට හදාගන්න. HTML CSS PHP මේ විදිහට යනවා. දැන් මේ A කියලා දුන්නේ. අපි දාගන්න පුළුවන් ආකාරය කියලා ඊට පස්සේ දැන් දාගන්න පුළුවන් A වලින් පුළුවන් පටන් ගන්න. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් ඉස්සරම තියෙන දැන් මෙයාගේ default එන එක. දැන් මේ type මොකුත් දෙන්නේ නැතුව default. එහෙම නැත්නම් මේ විදිහට නිකම්ම දා දෙන ආකාරය තමයි 1 2 3 කියන්නේ. ඒකත් මතක තියාගන්න ඕනේ. මොකද ඔයාලට මේ වගේ කෝඩ් එක දීලා අහන්න පුළුවන් මේකේ output එක කොහොමද එන්නේ කියලා. එතකොට දැනගෙන ඉන්න ඕනේ අපි මෙතනින් මෙයාගේ default එන output එක මොකද්ද කියලා. හරි. ඔන්න ඔය විදිහටදී මේක දාගත්තා. ඊට පස්සේ මෙයාගේ type එක අපි වෙනස් කරලා දෙද්දි මොකක්ද එන්නේ කියලා බලන්න පුළුවන් ABCD කියලා වෙනස් වෙනවා. දැන් මෙතන මම simple A කියලා දුන්නොත් එහෙම ඔන්න බලන්න දැන් මෙයාගේ order එක වෙනස් වෙනවා simple ABCD වලට දාලා. ඊට පස්සේ
රෝමන් ඉලක්කම් වල i කියන එකෙන් දුන්නොත් එහෙම ඔන්න මෙයා ටයිප් එක වෙනස් කර ගන්නවා රෝමන් ඉලක්කම් වලට අදාළව. රෝමන් 1, රෝමන් 2, රෝමන් 3 ඔය විදිහට යනවා. මේ ඇවිල්ලා රෝමන් වල සිම්පල් ලෙටර්ස් ටික. මෙයාගේ රෝමන් වල කැපිටල් ලෙටර්ස් ගන්න නම් ඔන්න රෝමන් කියන්නේ කැපිටල් i දුන්නා මම. දැන් බලා ගන්න පුළුවන් ඔන්න කැපිටල් ලෙටර්ස් විදිහට යනවා. ඒකත් ඕඩර් විදිහට යනවා. එතකොට මේකේ දා ගන්න ඕනේ තව නෝට් එකේ OL ආකාර. එහෙම නැත්නම් ordered list ආකාර මම කෙටි කරලා ලිව්වේ. පළවෙනි එක numbers. මේක තමයි මේකේ වරහන් ඇතුලේ දාගන්න ඊට පස්සේ default කියලා. default කියලා කියපුවම මතක තියාගන්න නිකම්ම අපි ටයිප් කරගෙන ගියොත් එහෙනම් මොකුත් ටයිප් එකක් දාන්න නැතුව අපිට එන්නේ ඉලක්කම් වලින් කියලා. ඊට පස්සේ අපිට පුළුවන් කැපිටල් ලකුරු සිම්පල් ලකුරු රෝමන් ඉලක්කම් වලින් සිම්පල් රෝමන් ඉලක්කම් කැපිටල් මේ විදිහට දාගන්න. ඊට පස්සේ මේ ටිකේම අවුට්පුට් ටික දාගන්න පුළුවන්. මේකේ 2යි දාගන්න නෝට් එකේ. නෝට් එකේ 2යි කියලා කිව්වේ ඉස්සරම මේ ටයිප් එක නැතුව කෝඩ් එක ලියාගත්ත අවුට්පුට් එක දාගත්තා. ඊට පස්සේ ටයිප් එක දාලා ලියාගත්තා එකපාරක් අවුට්පුට් එක දාගත්තා. ඊට පස්සේ ටයිප් එකේ මෙන්න මේ කොටස වෙනස් කරන්න ඕන අපි මෙන්න මේ කියන දැන් කියපු කොටස් ටික අදාළව. මේ ටිකේ වෙනස් කරගන්න පුළුවන් කියලා දාලා ඒවට අදාළ වෙන අවුට්පුට් කොහොමද එන්නේ කියලා අවුට්පුට් එක විතරක් දාගන්න. ඒක පැහැදිලිව සඳලි මම කියපු විදිය තේරුණාද? කොහොමද අවුට් ඒ කියන්නේ නෝට් එකේ දාගදී දාගන්න ඕනේ කියලා. සඳලි පැහැදිලිද ඒක? හරි ඒ විදිහට නෝට් එක හදාගන්න අනිවාර්යෙන්. ඊට පස්සේ ordered list කතා කරන්නේ unordered list එකත් මම කතා කරන්නම්. ඔය වගේ යනවා. unordered list කියලා කියන්නේ unordered list වලට දාලා මෙතෙන් එන්නේ UL කියලා. දැන් OL කියන්නේ ordered list නම් unordered list වලට අදාළ වෙන්නේ UL කියලා. ඔන්න UL එකේ open එක UL එකේ close එක. දැන් මෙයාගේ type එක මම අයින් කරා. හරි. ඔන්න UL තියෙනවා. දැන් මේකට අදාළව බැලුවොත් එහෙනම් අපි run කරලා දැන් එනවා dot වලින්. ඔන්න bold dot එකෙන් එන්නේ. මැද පාට කරපු රවුමෙන් එන්නේ. දැන් මේකෙත් අර වගේම type තියෙනවා. දැන් මේකත් ඔයාලා පොතේ දාගද්දි අර විදිහට දාගන්න ඕන ordered list එකට දාලා මේ විදිහට එනවා කියලා. ඊට පස්සේ output එක මේ විදිහට දාගන්න ඕනේ. මේ ටිකට දාලා වෙන්නේ output එක මේ අපි ගහලා තියෙන code එකේ. මේ ටික විතරක් තිබ්බම ඇති. body එකකට දාලා ඇතුලේ එන code එක. ඊට පස්සේ මේකේ type ටික තියෙනවා අර වගේම type OL type සමානයි අපිට දෙන්න පුළුවන් circle එකක් විදිහටද square එකක් විදිහටද ඒ කියන්නේ මොනවද කියලා දෙන්න පුළුවන්. මම දෙන්නම් මෙතන square කියලා. square square කියලා කියන්නේ කොටුවට. ඒ කියන්නේ මෙන්න මේක. දැන් අපිට ආවේ output එක කොටුවක් විදිහට. bold කොටුවක්. පාට කරපු කොටුවක් විදිහට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒක ගන්නේ කොහොමද? කෝඩ් එක මේ පැත්තේ තියෙනවා බලා ගන්න පුළුවන් ඔයාලට. square type එකෙන් තමයි එන්නේ එතකොට ඔන්න ඔය විදිහට. දැන් එතන අපි circle කියලා දාගත්තොත් circle කියන්නේ මොකද්ද? නිකම්ම රවුමක්. නිකම්ම රවුමක් එනවනම් මේ විදිහට එන්න ඕනේ. ඉස්සෙල්ලා ගත්තා වගේ bold රවුමක් නෙමෙයි මේක. ඒ කියන්නේ පාට වෙච්ච රවුමක් නෙමෙයි. නිකන් හිස් රවුමක් එන්න ඕනේ. අපි බලමු මේක රන් කරලා. මෙතෙන් දාගත්ත circle කියලා මම ඔන්න එතකොට මැද පිරවිච්ච නැති circle එකක් බලා ගන්න පුළුවන්. ඔය තමයි circle එක. square කියලා දුන්නම තද කොටු වෙනවා. normally default එන එක තමයි අර bolded circle එක. මේක මොකුත් නැතුව දෙන්න පුළුවන්.
by default එන එක. ඔය තියෙන්නේ පාට වෙච්ච එක. ඔය විදිහට දාගන්න පුළුවන්. මේකත් පැහැදිලිද සඳලි? මේ ඇවිල්ලා unordered list ගැන කතා කරා. අරක වගේම තමයි. පැහැදිලිද මේක? unordered list. note එකෙන් තමයි මම බලාගන්න ඔයාලා හරියට මේ කොටස තේරුම් ගත්තද කියලා. ඔයාලා note එක හදලා මට අනිවාර්යෙන් දාන්න ඕන මේ කොටස. එතකොට අද මම unordered list වලට එනකම් කතා කරා. තව මේකේ තව කොටසක් තියෙනවා ඒකත් කතා කරලාම නවත්තන්න. definition list එක. ඊට පස්සේ කතා කරන මාතෘකාව තමයි definition list කියන එක. මේකේ තියෙන note එක මේකේ නැත්තේ output ටික විතරයි ඔයාලට note එක මේකෙන් හදාගෙන output එක දාගන්න පුළුවන්. මේ order list කියන කතා කරා. ඊට පස්සේ description list මෙන්න මේ කොටස තමයි කතා කරන්න ඕනේ. දැන් විස්තරාත්මකව අපිට මේ විදිහට ගන්න ඕන නම් අපි බලමු කොහොමද ගන්න කියලා. description list කියන්නේ විස්තරාත්මක ලයිස්තු. එයාව ගන්න පුළුවන් අපිට. දැන් අපි ඔච්චරලා කතා කරපු ඒ වගේ ගත්තේ ඒ කියන්නේ ordered list නම් ordered list නම් අපිට ආවේ 1යි 2යි 3යි ඔය විදියට. අනිත් type ටික දාන්නේ මම නිකන් මේ විදිහට දාගත්තා. unordered විතරම unordered නම් unordered list නම් bold වෙච්ච එකෙන් default ආවා මේ විදියට. දැන් අපි කතා කරන description list වලින් මේකෙන් බලා ගන්න පුළුවන් එක ප්‍රධාන කොටසකට දාලා අනු කොටස් ටික මෙන්න මේ විදියට එනවා. අපි බලමු කෝඩ් කළාම උදාහරණයක්. දැන් අපි කතා කරන description list එක DL වලට අදාළව මේකෙත් අපිට වැදගත් වෙනවා කොටස් දෙකක් අර list එක වගේ මේකේ තියෙනවා ඇතුලෙන් දාගන්න ඕන කොටස් දෙකක් DL වලට අදාළව දාගන්න ඕන DD description data කියන එක තමයි මේ DD කියන්නේ. ඊට පස්සේ DT කියන එකක් වැදගත් වෙනවා description title කියලා. title කියලා කියන්නේ මාතෘකාව කියලා දන්නවා. එහෙනම් මාතෘකාවෙන් තමයි අපි පටන් ගන්න ඕනේ. ඔන්න DT කියලා දාගත්තා. title එක. title එකට මම දෙනවා අපි ගත්තොත් A level stream ටිකක් ගමු. stream කියලා ওই විදිහට දාගත්තා. ඊට පස්සේ මම දාගන්නවා මෙයාගේ data එකක් technology කියලා දාගන්නවා. technology stream. ඊට පස්සේ DD තව එකක් දාගන්නවා. commerce art ඊට පස්සේ science ඔය වගේ ටිකක් දාගන්නවා. ස්ට්‍රීම් එක ගන්න මේ විදිහට දාගන්නම්කෝ. ඔන්න දැන් තියෙනවා මම මේක ඉස්සෙල්ලා පෙන්නන්නම් අවුට්පුට් එක කොහොමද එන්නේ කියලා. දැන් ඔයාලට පේනවා මේ A level කියන යටතේ තමයි මේ ටික තියෙන්නේ. මෙන්න මේ වගේ දාගන්න ඒවට අපි කියනවා description list ආකාර කියලා. දැන් මේ තියෙන එකයි. දැන් මේ වගේ අපිට තව දාගෙන යන්න පුළුවන්. දැන් මෙයාව close වෙලා තියෙන්නේ මෙතනින්. මේ තියෙන්නේ මේ description title එකට අදාළව data ටික තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මම මෙතනින් තව description title එකක් දාගන්නවා DT.
එතන දෙනවා මම colors කියලා. colors කියලා දුන්නා dd මෙතෙන්න දෙනවා දාලා colors වලට දාලා red green yellow white brown මේ වගේ ටිකක් දාගත්තා. දැන් මේකත් ගිහලා බැලුවොත් ඊට පස්සේ description list වලට අදාළව ඔන්න එනවා. A level stream වලට අදාළව technology, commerce, art, science කියලා තියෙනවා. colors වලට අදාළව red, green, yellow, white, brown කියලා බලා ගන්න පුළුවන්. ඕකට තමයි අපි කියන්නේ description list කියන ආකාරය කියලා. description list මෙන්න මේ කියන ආකාරය. හරි. දැන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මොනවද මේ කතා කරපු කොටස් ටික කියලා. ඒතර අද දවසේ කතා කරා මූලික දේවල් ටිකයි. OL, UL, DL මෙන්න මේ කොටස් තුන අනිවාර්යෙන් මේ ලිස්ට් වලදී වැදගත් වෙනවා. මේ ටික ඔක්කොම එන්න ඕන ලිස්ට් කියන මාතෘකාවට අදාළව අපි කොහොමද ලැයිස්තු හදන්නේ කියලා ලැයිස්තු වලට අදාළව පළවෙනි එක තමයි පටිපාටිගත ලැයිස්තුව, දෙවෙනි එක තමයි පටිපාටිගත නොවන ලැයිස්තුව, ඊට පස්සේ විස්තරාත්මක ලැයිස්තුව description list එක. ඔය ටිකට අදාළව තමයි ඔය කතා කරේ example දාගෙන ඒකේ output ටිකක් දාගන්න. ඊට පස්සේ note එක හදලා මට ඒක බලන්න ඕන අනිවාර්යයෙන්. note එක හදලා මට එවන්න. හරි නේද? සම්දිලි පැහැදිලිද? තේරුණාද? වැඩ ටික වෙන්න ඕන ටික. කවදාද එවන්න පුළුවන්ද? note එක හදලා. ඔය ටික හදලා අනිවාර්යෙන් මේ ප්‍රැක්ටිකලිත් කරන්න ඕන. note එක විතරක් හදලා තේරුමක් නැහැ. අනිවාර්යෙන් lab එක කොහොම හරි on කරගෙන හිමීට try එකක් දෙන්න. ඔක මේ කියන්නේ මොකක් හරි එකක් start වෙනකන් ගැටලු යන්නේ. start වෙන්න පොඩ්ඩක් වෙලා අරගෙන කොහොම හරි on කරගෙන මේවට ලොකු වෙලාවක් යන දේවල් නෙවෙයි. ඒකින්ද ප්‍රැක්ටිකල් ටික අනිවාර්යෙන් කරගන්න ඕන. එහෙනම් ඒ ටික කරන්න